තෙරුවන් සරණයි හැම දිනාටම අපේ සුපුරුදු දහම් හමුව අද දවසෙත් අපි මෙසේ පවත්වනවා. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් තාක්ෂණය හරහායි මේ දහම් හමුව විශේෂයෙන් පවත්වන්නේ. සියලු දෙනාම වගේ තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙනයි මේ කාර්යයට සහසම්බන්ධ වෙන්නේ. මොකද අපි නිවෙස්වල විශේෂයෙන් දැඳී සිටින කාලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ කාලය. තවමත් සුපුරුදු ජීවන රටාවන් ආරම්භ වෙලා නැහැ බොහෝ රටවල් වල. අපේ ලංකාවෙත් එහෙමයි. බොහොම ස්වල්ප දෙනෙක් තමයි අත්‍යවශ්‍ය සේවා සඳහා යොමු වී සිටින්නේ. ඉතින් ඒ කාලය වඩාත් ඵලදායීව ගත කරන්න, අර්ථවත්ව ගත කරන්න අපි විවිධ ක්‍රමෝපායන් යොදාගෙන තිබෙනවා. එක් පැත්තකින් අපි ගෘහ මට්ටමින් ගත්තම අපිට අතපසු වෙච්ච මගහැරිච්ච වැඩ කටයුතු තිබෙන්න පුළුවන්. ඒවා නැවත සොයලා බලලා විමසලා ඒවා සකස් කරන්න, පිළිසකර කරන්න, පිළිවෙල කරන්න, පිළියෙල කරන්න, පිරිසිදු කරන්න මේක අපි පාවිච්චි කරනවා මේ කාලේ. ඒ වගේ දේවල් තියෙනවා. මම මේ පොඩ්ඩක් ලෞකික පැත්තෙන් මේ දේවල් මතක් කරන්නේ. එහෙම දේවල් තියෙනවා. අපි වැඩ රාජකාරි නිසා සමහර වෙලාවට ගේ දොර වැඩ කටයුතු අතපසු වීම ඒ වගේ දේවල් තිබෙනවා. පිරිසිදු පවිත්‍ර කිරීම ආදී දේවල් වල ඒ වගේ දේවල් අපිට මේ කාලය තුල කරන්න පුළුවන්. අත් වශයෙන්ම ගොඩාක් වැඩ තියෙනවා. අපි කල්පනා කරලා බැලුවොත් ඒ පැත්තේ දේවල් ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු දේවල් තියෙනවා. ඒ වගේම අපේ තවත් මගහැරිච්ච දේවල් ටිකක් තිබෙනවා. අපේ සම්ප්‍රදායික ඥානය වගේ දේවල්. දැන් ඔබ සමහර විට අහලා ඇති ලංකාවේ තියෙන එක්තරා සංකල්පයක් මතු කරනවා. ඒක විටින් විට මේ ජනමාධ්‍ය වලින් සහ සමහර මේ සංකල්පයට අදාළ අය විසින් රාවණා කියලා. දැන් මේ රාවණා කියලා කියන්නේ හුඟක් අය හිතාගෙන ඉන්නේ පුද්ගලයෙක් කියලා. පුද්ගලයෙක් නෙමෙයි. අපේ සාම්ප්‍රදායික, කියන්නේ අපේ පෞරාණික අපිට උරුම වෙලා තිබුණු ලෞකික ඥාන පද්ධතියටයි රාවණා කියලා කියන්නේ. ඒ ඥාන පද්ධතිය ගිලිහිලා තිබුණා. කාලයක් යනකොට එහෙම තමයි පරපුරෙන් පරපුරට යනකොට සමහර වටිනා දේවල් ගිලිහිලා යනවා. එතකොට මේ ඥාන පද්ධතිය සමහර විට පද්ධති 10ක් හැටියට තිබුණු බවට ඉඟියක් තියෙනවා. මොකද රාවණ රජුරුව හඳුන්වනවා දසිස් කියලා. දසිස් කියන්නේ ඔලු 10ක් කියන එක, හිස් 10ක් කියන එක. දැන් ඔලු 10ක් කියලා කියන්නේ මේ මිනිස්සෙකුට සාමාන්‍යයෙන් තියෙන එක ඔලුවක්. ඇයි මිනිස්සෙකුට දසිස් කියන්නේ? දසිස් කියන්නේ මේ ඥාන පද්ධති 10ක්. අපේ මේ මොළයෙන් හිසෙන් තමයි මේ ඥාන පද්ධති හසුරවන්නේ. අපි දන්නවා දැන් රටක වුණත් අමාත්‍යංශ තියෙනවනේ විශාල ප්‍රමාණයක්. ඒ අමාත්‍යංශ වලින් හසුරවන්නේ කිසියම් ක්ෂේත්‍රයක්. ඊට අදාළ ඥාන පද්ධතියක් තියෙනවා. මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. මේ ඥාන පද්ධතිය සහ මෙහෙයුම් පද්ධතිය තමයි හිස කියලා කිව්වේ. එතකොට අපේ පෞරාණික ඥාන පද්ධතිය පද්ධති 10ක් තිබුණු බවට සලකුණක් තියෙනවා. දැනටත් සමහර ඒවා උදාහරණ වශයෙන් කිව්වොත් අපේ වෛද්‍ය ක්‍රමය. එතකොට පැරණි වෛද්‍ය ක්‍රමය වැළලීලා ගිහිල්ලා තියෙන අලුත් නව වෛද්‍ය ක්‍රම මතුවීම නිසා. ඒ කියන්නේ ලංකාවේ නම් බටහිර වෛද්‍ය ක්‍රමය ආවා බටහිර ජාතීන් පැමිණීමත් එක්ක. එතකොට ඒවයි තිබුණු යම් ආකර්ශනීය ලක්ෂණ පහසුකම්, ඒවයි තිබුණු සාධනීය ලක්ෂණ නිසා පෞරාණික අපේ එක ඥාන පද්ධතියක් වන
හෙළ වෙදකම යට ගිහිල්ලා තිබුණා. ඒවා බොහොම පරිස්සමෙන් රැකගෙන ආපු අයත් හිටියා. ඒ ඥාන පද්ධතිය. ඒ එකක් මේ උදාහරණ වශයෙන් කියයි. ඊළඟට අපේ භෝග ආහාර භෝග පිළිබඳ ගත්තොත් අපිට තිබුණු පැරණි වී වර්ග බොහොමයක් මේ අලුත් මොකක්ද අපි කියන්නේ green revolution ඔහොම එකක් පටන් ගත්තා. වාණිජ භෝග නිෂ්පාදන ක්‍රියාවලිය හරිත විප්ලවය කියලා ඔක සිංහලෙන් හඳුන්වනවා. මිනිස්සු වාණිජ භෝග ඇති කරා. දැන් ලංකාවේ අපිට තිබුණු වී වර්ග දැනටත් අපිට පැරණි වී වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. LV, මාවි, කළුහි නැටි ඔය එක එක නම් වලින් හඳුන්වන වී වර්ග තියෙනවා. කහමාල, පච්චපෙරුමාල නොඑක් ඒවා පැරණි වී වර්ග අපේ තියෙන. ඒ වී වර්ග ඇත්ත වශයෙන්ම මේ අපි වී කිව්වම අපි හිතාගෙන ඉන්නේ ඕකෙන් බත් කනවා කියලානේ. බත් කන්නත් අපිට වී වර්ග තිබුණා. නමුත් බොහෝ වී වර්ග තිබුණේ බත් කන්න නෙමෙයි කැඳ බොන. කැඳ සකස් කරලා දෙනවා සමහර වෙලාවට ඇතැම් රෝග වර්ග වලට කැඳ බීම සඳහා පමණයි ඇතැම් වී වර්ග තිබුණේ. ඊළඟට මව්වරුන්ට ගර්භණී කාලේ සමහර වී වර්ග වලින් කැඳ බිව්වා. දරුවන්ට කිරි දෙන කාලේ සමහර වී වර්ග පාවිච්චි කරේ කැඳ බොන. මේ වගේ අපේ ආහාර පද්ධතියේ තිබුණු ඇතැම් වටිනා දේ අපේ සම්ප්‍රදායික ඥාන ඊට අදාළ දේවල් ගිලිහිලා තිබුණා. පෞරාණික ඥාන පද්ධතිය, ලෞකික ඥාන. ඒ වගේම සමහර වෙලාවට අපේ ඇතැම් ශාස්ත්‍ර, ගණිත ශාස්ත්‍ර වගේ දේවල් ඒවා දැන් ගිලිහිලා ගිහිල්ලා. දැන් සරල උදාහරණයක් කිව්වොත් මේ අලුත් තාක්ෂණයේ යටතේ ඔය අපේ මාදුරුවය අපේ පැරණි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මහා දාරගල්ල වාපි කියලා. දැන් ඒක සිංහලෙන් මාදුරුවය කියලා කියනවා. එතන මාදුරුවය කැඩිලා බිඳලා තියෙද්දි ඔකේ අලුත් සොරවුව සකස් කරන්න මේ අලුත් තාක්ෂණික මෙවලම් වලින් මැනලා කැනීම කරනකොට හරියටම පැරණි සොරවුව එතනම අපිට හමු වුණා පොළොව යටේ. ඒතර දැන් අලුත් තාක්ෂණයෙන් වෙනපු ඒ මිනුම් ක්‍රමේ විසින් මේ ඇති කරපු ඒ කියන්නේ ඒ කරපු මිනුමයි පැරණි තාක්ෂණයෙන් අපි පැරණි මාදුරුවය සකස් කරන කාලේ වෙනකොට අපිට දැන් තියෙන ඔය අලුත් තාක්ෂණික මෙවලම් මොකවත් තිබුණේ නැහැ. ඒ වුණාට මේ මිනුම් ඥානය තිබුණා. ඒක යම්කිසි විදියකට ඒක භාවිතා කරලා තිබුණා. මේ සතර මහා භූත නැත්තම් මහා පොළව, අහස, අවුවැසි සුළං මේවා ඒ රිද්මය රටාව හරියට මැනලා මේවා දැන අඳුනගෙන අවබෝධ කරගෙන මේවත් එක්ක හරිම ස්වභාවික විදියට පවතින අවශ්‍ය ඥානයක් අපිට තිබුණා. සමහර විට ඒක නූතන ඥානයට වඩා බොහොම දියුණු. නූතන ඥානයෙන් මැනලා කියලා කරපු දේවල් බොහෝ වෙලාවට දැන් අපිට පේනවා ඵලදායි නොවේ කියලා. බොහෝ දේ හානි කරයි. නමුත් පැරණි ඥානය අපිට තිබුණු සම්ප්‍රදායික පුරාණ ඥාන පද්ධති ඒවා බොහෝ වෙලාවට සෝබාදහමට බොහොම සමීපයි. එතකොට මේ සෝබාදහමේ ලින්ක් එකට තමයි රාවණා කියලා කියන්නේ. එහෙම නැතුව පුද්ගලෙක් නෙමෙයි. මේක අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. සෝබාදහමට තියෙන ලින්ක් එක කැඩුනා. ඒක අපි කැඩුනා කියලා කියන්නේ ඒක ඒ පිළිබඳව ඥානෙ නැතුව ගියා. මේ හැම දෙයකම තියෙන සෝබාදහමත් එක්ක සම්බන්ධ වෙන තැන. ඒ සම්බන්ධ වෙන තැන බොහොම ගැඹුරු ඥානයකින් තමයි වටහා ගත යුත්තේ. ඒ වැටහීම පරම්පරා කීපයක් යනකොට නැතුව ගියා. එතකොට ඒක නිසා ඒක
දැන් ওই වගේ දේවල් අපිට නැවත සොයා ගන්න පුළුවන්. මම මේ කිව්වේ මේ අපි මේ හුදකලා විවේකීව ගත කරන කාලය තුල එක පැත්තක් තමයි මේ ලෞකික ඥාන පද්ධතිය. ගිලිහිලා ගිය, අමතක වෙලා ගිය, අත්හැර දැමූ ඊටාම වටිනා කොටසක්. හැම සංස්කෘතියකම මේ ලෞකික ඥාන පද්ධතිය තිබෙනවා. මේ ඒවා ගිලිහිලා ගිහිලා තියෙනවා. අපෙත් හෙල කිව්වේ ඉතින් සිව්හෙලනේ. සිව්හෙල, සීහෙල, සිංහල එහෙමනේ එන්නේ. මේ පුංචි ගොදෙව්වේ නැත්තම් මේකේ මූලික ජන වර්ග හතරක් ඉතිහාසයේ ඉඳලා තියෙනවා. යක්ෂ, නාග, දේව, රාක්ෂස කියලා මූලික ඒ හතර තමයි ඒ ඔක්කොමලා හෙල කියලා හැඳින්වුවේ. මොකද මේක හෙල දීප. සීහෙල දීප තමයි මේකේ නම ඇත්ත වශයෙන්. ශ්‍රී ලංකා නෙමෙයි. සීහෙල දීප. දැන් සුද්ධෝ එනකොටත් නැත්නම් බටහිර ජාතින් එනකොටත් මේක සීහෙල දීප. ඒගොල්ලොත් මේක හැඳින්වුවා සීලෑන්ඩ් කියලා. සීලෑන්ඩ්. ඒකනේ සීලෝන් කියන්නේ. ඒක සීලෑන්ඩ් එක මේ සිව්හෙලයන්ගේ දීපය. සීහෙල දීපය. ඒක සිව්හෙලයන්ටම පෞරාණික ඥාන පද්ධති තිබුණා. උදාහරණයක් හැටියට වාරි තාක්ෂණේ, වාරි ඥානය. මේ ජල කර්මාන්තය කියලා හොඳ සිංහලෙන් කිව්වොත්. වතුරත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ලෝකේ කිසිම රටක නැති, කිසිම ශිෂ්ටාචාරයක නැති වාරි තාක්ෂණයක් අපි ළඟ තියෙන. බැව් කියන ඒවා ලෝකේ කොහෙවත් නැහැ. ඔය ජලාශනම් තියෙන්න පුළුවන්. දැන් අපි හදලා තියෙන ජලාශනේ. දැන් අපේ රටේ හදලා තියෙන වික්ටෝරියා, රන්දෙනිගල, රන්තැඹේ මේවා එකක්වත් වැව් නෙමෙයි. ඒ වාරි තාක්ෂණයට කිට්ටු කරන්නවත් බෑ මේවා. හැබැයි මේවා මධ්‍ය කඳුකරේ හදපු ටැංකි. මේවට කියන්නේ ටැංක් කියලා. වැව් නෙමෙයි. වැව් සංස්කෘතියට මේ ළඟින්වත් යන්නේ නැහැ. කිට්ටු කරන්න බෑ මේවා. මේවයි කරලා තියෙන්නේ උස් බිමක වතුර පුරවලා අර ටර්බයින් කරකවන ජල විදුලිය නිෂ්පාදනය කරන වැඩක් ඉලක්ක කරගෙන. ඉතින් හැබැයි අපේ රජවරු කවදාවත් මේ මධ්‍ය කඳුකරේ උස් බිමක මේ වගේ ජල ටැංකි හදලා නැහැ. හදලා නැත්නම් මොකද ඒක සබාදහමට සම්පූර්ණ විරුද්ධයි. නමුත් ඉතින් බටහිර තාක්ෂණය අනුව ඒව හැදුවා. අපේ තිබුණේ වාරි තාක්ෂණයේ මහ පොළොවට වැටෙන වතුර එකතු කරගන්න ඒ පොළවේ තියෙන අපි කියන්නේ සමෝච්ච රේඛාව අල්ලලා ඒ පද්ධතියක් හැදුවා. ඒකට කියන්නේ එල්ලංග පද්ධතිය කියලා. එල්ලංග පද්ධතිය සමහර විට අහලා ඇති. ඒකෙන් කෙරෙන්නේ මහ පොළොවට වැටෙන ජලය එකතු කරගන්න විවිධ විදිහට. ඒකතු කරගෙන ඒ කුඩා වැව්, ගම් වැව් හැම ගමකටම වැවක් තියෙනවා. ඒතකොට ඒ ප්‍රදේශයට වැටෙන ජලය ඒක එකතු කරගන්න. එකතු කරගෙන ඒක සුරක්ෂණය කරලා ඒක භාවිතයට ගන්න. ඊළඟට ඊට වැඩි ලොකු වැව් පද්ධති තිබුණා ජල මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වෙන. ඒ කියන්නේ ගංගා වලින් පෝෂණය වෙන වැව් තිබුණා. සමහර වැව් තිබුණා ඒවා ජල ගබඩා වගේ. ඒවයින් ජලය භාවිතා කරේ නැහැ. අර එල්ලංග පද්ධතිය පෝෂණය කිරීම තමයි ඒවයින් කරේ. ඒ වගේ අපේ පුරාණ ඥානයක් තිබුණා. දැන් අපි මහවැලි යෝජනා ක්‍රමය පටන් ගන්නකොට ඒකේ සංකේතය හැටියට දක්වලා තියෙන්නේ අර නාගයා. ඔබට හිතෙන්න පුළුවන් ඇයි නාගයා ගත්තේ කියලා. ඒකට අපේ සිව්හෙලයන්ගෙන් නාග ගෝත්‍රිකයන්ගේ ළඟ තමයි මේ වාරි තාක්ෂණය තිබ්බේ. ඒක නිසා ඒගොල්ලන්ගේ සංකේතය නාග කියන්නේ ඒ සංකේතය. දැන් අපේ සිංහල කිව්වම සිංහයා අපේ සංකේත ලාංඡනයනේ. දැන් සිව්හෙලම අන්තිමට එක සංකේතයකට එක තැනකට ආවා. ඒ වගේ නාග ගෝත්‍රිකයන්ගේ සංකේතය උනේ ඒ පෙන පහේ නාගයයි. ඒක නිසායි මහවැලි වාරි තාක්ෂණික වැඩපිළිවෙලට මේ සංකේතය ගත්. අපේ පෞරාණික මුතුන් මිත්තන්ගේ ඒ තාක්ෂණික ඥානයේ තිබුණු අයගේ සංකේතය. හැබැයි මේ සංකේතය අරගෙන කරේ නම් පැරණි අයගේ වැඩේ නෙමෙයි.
ඒක හරි විකෘතියක්. සංකේතේ නම් අපේ පැරණන්ගේ සංකේතේ වාරි තාක්ෂණයේ තිබුණ අයගේ සංකේතය. නමුත් මේ සංකේතේ පාවිච්චි කරලා හැදුවේ බටහිරින් ගෙනාපු අර ටැංක් වැව් නෙමෙයි. එතකොට මම මේ උදාහරණ වශයෙන් කිව්වේ අපේ පෞරාණික ඥාන පද්ධතියටයි රාවණා කියලා කියන්නේ. එහෙම නැතුව මේ පුද්ගලයෙක් ඇවිල්ලා අපිව බේරා ගන්නවා එහෙම නෙමෙයි අර ගැලවුම්කාරයෙක් නෙමෙයි රාවණා කියලා කියන්නේ. ඒ වගේ මිත්‍යා මතක් තියෙනවා මේක ඇතුලේ. ඊළඟට ඔය දියසේන ඊළඟ අනිත් සංකල්පේ දියසේන දිය කියන්නේ జగත්. දිය කියන්නේ මේ වතුර නෙමෙයි. ඒ කියන්නේ ලෝකේ. තවත් විදිහට කිව්වොත් ලෞකිකත්වය. එතකොට ලෞකිකත්වය ඒකින් අපිව මුදා ගන්න. දැන් අපි මේ අපේ ඥාන පද්ධති සුපිරි ඥාන පද්ධති හරහා කරන්නේ මේ ලෞකිකත්වයේ දියුණු කිරීම. අපේ ආර්ථික සමාජීය දේශපාලනික පාරිසරික මේ පද්ධති දියුණු කරගත්තම දියුණු කරන්න මේවට ඇලෙනවා. ඒක හැටි එහෙම තමයි. මේ ලෞකික ඕනම දෙයක් දියුණු කරපුවාම දැන් බලන්න මේ තාක්ෂණික මේවලම් සතර මහා භූත දියුණු කිරීමක් නෙමෙයි කරන්නේ. ඒ වයින් අපිට පහසුකමක් ඇති වෙනවා. ඉතින් ඒ පහසුකම ඇති වුණාම මොකද වෙන්නේ? ඒ පහසුකම ඇති වෙන්න මේ ඒවට ඇලෙනවා. ලෞකිකත්වයට ඇලෙනවා. දැන් ඕක ඊළඟ වටේදී වෙන්නේ මහා දුක්ඛ දෝමනස්සයකට යනවා. ඒකින් ගලවන්නේ කවුද? ඒකින් ගලවන්නේ කවුද? ඒ ගැලවීමට තමයි දියසේන කියන්නේ. ලෞකිකත්වයෙන් ගැලවීම. ඒකටත් ඒ පුද්ගලයෙක් නෙමෙයි. ඒකටත් අපිට තිබුණ ආධ්‍යාත්මික මේ කිසියම් ඥාන පද්ධතියක් මේ ලෞකිකත්වයේ ඉක්මවා යෑම සඳහා ඒ තමයි අපි කියන්නේ බුදුවරු කියලා. බුදුවරු විටින් විට පහළ වෙලා අපි මේ ලෞකිකත්වයට ඇලිලා ඉන්න අපිව එයින් අපිම හදාගත්ත දියුණු කරගත්ත ලෞකිකත්වයන් වලට අපිම ඇලිලා ඉන්නේ. ඇලිලා ගැටිලා මුලා වෙලා තණ්හා මාන දික්ටි හදාගෙන ඉන්නවා. මොකද අර ලෞකික ඥාන පද්ධතිය සුපිරි විදිහට ක්‍රියාත්මක වෙනකොට ලෞකිකත්වය එහින් ඒ තුල ඇති වෙන පහසුකම් ආදී දේවල් වර්ධනය වෙනවා. ඉතින් එතකොට ලෞකිකත්වයට තදින් ඇලෙනෝ ගැටෙනෝ මුලා වෙනවා. ආපහු ඇති වෙන්නේ දුක් චක්‍රයක්. ඒකෙන් ගලවා ගන්න අය තමයි දියසේනලා කියන්නේ. දියසේනලා කියන්නේ වෙන කාටවත් නෙවෙයි බුදුවරුන්ට. එතකොට බුදුවරයා කියලා කෙනෙක් අර මේ කොහෙන් හරි ඇවිල්ලා එන කෙනෙක් නෙමෙයි. මේ මිනිස්යන් තුලින්ම බුදුවරු පහළ වෙන්නේ. මේ ලෞකිකත්වයේ තියෙන අර්බුදයේ ගැටලුව ඒයින් දුක ඇති කරන ආකාරය අවබෝධ කරගත්ත මිනිසයා තමයි බුදුවරයා කියලා කියන්නේ. එතකොට එයා පෙන්නලා දෙනවා මානව සමාජයේට නුඹලාගේ මේ ලෞකික ඥාන පද්ධතිය අරහ නුඹලා ඇති කරගෙන තියෙන මේ සුපිරි ලෞකිකත්වය විසින්ම නුඹලා දුක් විඳින ආකාරය පෙන්නලා දීලා එය මධ්‍යම ප්‍රතිපදාවකට ගේනවා. ඒ කියන්නේ අර සුපිරි ලෞකික ඥාන පද්ධතිය සහ ලෞකික මෙවලම් සම්පූර්ණ පැත්තකට දැමීමක් නෙමෙයි. එය ස්වභාවිකත්වය එක්ක නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ පවත්වාගෙන යමින් එහි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ සුපිරි ලෞකික ඥාන පද්ධතියට සහ ඒ මගින් ගොඩනගන ලද මේ සුපිරි භාණ්ඩ හා සේවා පද්ධතියට නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්නේ කොහොමද? එතන වර්ධනය වෙලා තියෙන තණ්හා මාන දිට්ඨි කොහොමද දුරු කරන්න කියන එක පෙන්නලා දෙන කෙනා තමයි අන්තිමට මේ ලෝකේ ගලවා ගන්නා තැනැත්තා. ලෞකිකත්වයෙන් අපිව මුදවා ගැනීම. ඒ ඥාන පද්ධතිය මතු කරලා දීම තමයි දියසේන කියලා කියන්නේ. ඔය සංකල්ප පවා අපි වරද්දලා තේරුම් අරගෙන තියෙන්නේ
මේ රාවණා සහ මේ දියසේන. මේවා දැන් අපිට හොයාගත්තට කමක් නෑ. අර අපේ පැරණි ගිලිහිලා ගිය අපේ ලෞකික ඥාන පද්ධතිය ඒවා හරිය වැදගත්. බොහොම වැදගත්. ඒවයි තියෙන වටිනාකමක් මේ මරණය දක්වා අපි ජීවත් වෙන කාලය තුල ප්‍රශ්න ගැටලු අඩු කරගෙන ජීවත් වෙන්න අපිට ඒක හුඟක් උපකාරී වෙනවා. උදාහරණයක් කිව්වොත් අපේ පැරණි ඖෂධ භාවිතය අපි හුරු පුරුදු වුණොත් අපි හුඟක් නිරෝගී වෙනවා. බොහොම නිරෝගී වෙනවා. ඒක අපි කියන්නේ අත්දැකීම. දැන් මේ මම කතා කරන මම සාමාන්‍යයෙන් මන් දන්නේ මතක ඇති කාලෙකවත් පැනඩෝල් පෙත්තක්වත් බීලා තියෙනවද කියලා. අපි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික දේවල් තමයි හුඟක්ම පරිහරණය කරන්නේ. සරල උදාහරණයක් කිව්වොත් වමන සහ විරේචන. දැන් අපේ ලොකු තාත්තා වෛද්‍යවරයෙක් එයා අපිට පුංචි කාලේ ඉඳලා වමන විරේචන දෙක පුරුදු කරලා තිබුණා. වමන විරේචන කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන යම් යම් ගැටලු මගහරවන ක්‍රමයක්. දැන් වමනීකරණ එක ලෙඩක් කියලා සමහර අයට හිතෙන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඕනෑම වෙලාවක වමනී කරන්න අවශ්‍ය වෙලාවට. ඒ කියන්නේ අපිට දැනුනොත් බඩේ කිසියම් ආකාරයක නරක තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට පුළුවන් ලය විරේකේ නැත්තම් ලය කියන්නේ මේ ශරීරයේ උඩ කොටස විරේචනය කරන්න. ඒ කියන්නේ වමනී කරන්න පුළුවන්. ඒකෝර අපේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ තියෙනවා ස්වයංව කරගන්න, තමන්ව කරගන්න වමන සහ විරේචන. විරේක බෙහෙත් බීම අපේ පුංචි කාලේ අපිට හොඳට මතකයි. අපිට හැම පාසල් නිවාඩු කාලයකම අපි පුංචි ළමයි හැටියට ඒක හරි අකමැති වැඩක්. ඒකට බොන ටිකක් බේත් නිකන් තිත්ත වගේ බේත් වර්ග බොන්නේ. හැබැයි දවසක්ම අපි ඉතින් විරේක බෙහෙත් බීලා ඉන්නේ. බඩ විරේක. මේ ශරීරයේ පහළ කොටස විරේචනය කරන විදිහ. දැන් ඔය මම උදාහරණයක් කිව්වේ අපේ ඕව මේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා කරපු වැඩ නෙමෙයි. දැන් අපි මේ හෙම්බිරිසාවක් හැදුනත් ඉස්පිරිතාලේ අරයියා. හන්දි ගානේ ඩිස්පෙන්සරි. දොස්තර මහත්තුරු ගම් ගානේ ඇවිල්ලා අතන මෙතන තැන් වල අටවගෙන හැන්දෑවට රෑ 9-10 වෙනකන් පෙටි ගිල්ලනවා බෙහෙත් දෙනවා. ඉතින් මට මේ ඊයේ රෑ කතා කර මහත්තයෙක් කිව්වා මේ වෙනදා නම් මෙහෙම මාසයක් ඇතුළත බලපුවම අපේ ගෙවල් වල ළමයි 4-5 සැරයක් ඉස්පිරිතාලේ දැන් යනවා. මේ මාසේ එහෙම ගෙනිච්චේ නැහැ කිව්වා. ඉතින් බලපුවහම මේ මාසේ බීලා තියෙන්නේ ඔය ඉඟුරු කොත්තමල්ලි ඕවා මේවා තමයි බීලා තියෙන්නේ. අර අහිතකර කෑමක් කාලා නැහැ. එක මහත්තයෙක් මං ආර්ථික තත්ත්වය ඇහුවම මේ මහත්තයා මට කිව්වා සාමින්නාංශ මේ මාසේ මට 12000ක් ඉතිරි කිව්වා. කොහොමද 12000ක් ඉතුරු? ඇයි මේ කඩචෝරු ගන්න හැම මාසෙම අපිට 12000ක් යනවා කිව්වා. කඩචෝරු කියලා කියන්නේ පොත්තු අර ආප්ප සෝඩිස් අරව මේවා කනවා ඉතින්. සතියකට සැරයක් කොත්තු කනවා. ඉතින් ගෙදර ඉන්න 5 දෙනා, ඒ ගෙදර 5 දෙනා. 5 දෙනා කොත්තු ගන්න කීයක් යනවද කියලා බලන්න. ඔය වගේ විකාර ආහාර පාන වලට හුරු පුරුදු වෙලා. ඉතින් ඒව නතර වුණ ගමන්ම ඔබට දැනිලා ඇති යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒකට අපිට මේවා නව පරිේෂණ මේ කාලේ කරගන්න පුළුවන්. සමහර අපි පටන් ගත්ත දේවල් ඒවා ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝ දේවල් අපිට මේ තුල පෙනෙනවා, දකින්න පුළුවන් අපිට. ඉතින් ඒ දේවල් මම මේ කතා කරන්නේ මේ කාලය තුල අපිට අර පැරණි අපේ පෞරාණික ඥාන පද්ධති, අපේ දැනුම් සහ භාවිතයන් යට ගිහිල්ලා තිබුණ ඒව දැන් මතු කරගන්න පුළුවන්. මතු කරගන්න පුළුවන්. ගෙවල් වල අපේ පැරණි තව උදාහරණයක් මම කියන්නම්. මේ අපිට තිබුණ අල වර්ග. අපි අල වර්ග මම හිතන්නේ 30 ගාණක් වැල් අල වර්ග. පඳුරු වශයෙන් හැදෙන, වැල් වශයෙන් හැදෙන, ගස් වශයෙන් හැදෙන අල වර්ග. දැන් අපිට ලංකාවේ අයට අල කිව්වොත් මතක් වෙන්නේ අර්ථාපර. වෙන අලයක් මතක් වෙන්නේ. නමුත් අපිට අල වර්ග විශාල ප්‍රමාණයක්.
ඒවයි ගුණ රස විවිධයි. දැන් මම අල හිටවල තියෙනවා. දැන් බේරන්න බැරි නිසා ඌරන්ගෙන් අපි පරණ ඩස්බින් වල හිටවල තියෙනවා. ඉතින් ඒව එච්චර අමාරු කාරණා නෙමෙයි. අපේ පෞරාණික දේවල් අපිට අර්ථාපල්ලාපුවාම අපේ අල වර්ග 30 40 ගණක් තිබුණා. ඒව ඔක්කොම අතහැරිලා ගියා. සමහරට ඔයත් අහලා ඇති. ඔය හුලංකීරිය, බුත්සරණ ඔය වගේ අල වර්ග අපේ තිබුණා. කොඬොල්, දන්දීන, කටුවල, කිරියල, හිඟුරල මේ කොච්චර අල වර්ගද. තවමත් ඒක හැංගිලා තියෙනවා. ඒ කියන්නේ රාවණා තාම හැංගිලා ඉන්නේ. ඒතර ඕන තරම් අපේ පෞරාණික ඥාන පද්ධතිය, ආහාර, විහරණ, වෛද්‍ය ශාස්ත්‍රයේ දැන් රාවණ රජුරෝ දඬුමොනරෙන් ගියා කියලා කියන සමහරු කියන ඔය මොන පිස්සුද? ඒ කාලේ කොහෙන්ද ප්ලේන්? නමුත් මේ ඥානෙ තිබුණා උඩින් යන්නේ. ඥානෙ තුන ඒක වැහිලා ගියා. ඒක කාලයක් යනකොට එහෙම තමයි වැහිලා යන්නේ. ඉතින් අපිට වැදගත් වෙන ඥාන පද්ධති මේ කාලේ හොයන්න. මේ හොයාගන්න පුළුවන්. අපි ටිකක් සංසුන්ව අපේ දහමට අනුව හිත සමාධිමත් කරගත්තොත්, සාවධාන වුණොත්, සතිමත් වුණොත් මේවා හොයන්න බැරි කමක් නැහැ. අනිත් පැත්තෙන් අපි මේ කාලේ වැඩිපුර අර අපේ ලෞකිකත්වයේ එයින් මිදෙන්න අපේ දියසේන පරම්පරාව, ඒ කියන්නේ බුදු පරම්පරාවේ ඇත්තෝ අපි ඒකෙත් විශ්වාස කරනවා දැනට බුදුවරු 28ක් හැටියට අපේ නම් එහෙමයි 28න් නවත්තලා තියෙනවා. නමුත් මහායාන සම්ප්‍රදාය කියන්නේ අනන්ත බුදුවරු පිළිබඳ. මේ ලෞකිකත්වයේ මිදෙන ඥානය, ලෞකිකත්වයේ තුල අපි දුකටපත් වෙන දුක් විඳින ඥානය දියුණු කරගන්න මේ පැත්තත් අපිට ගවේෂණය කරන්න පුළුවන්. ඉතින් ඔය දෙක අපි මේ විවේක කාලය තුල නැත්තම් කොරෝනා වෛරසය පැතිරීම නිසා එක්තරා ප්‍රමාණයකට අපේ ජන ජීවිතය සාමාන්‍ය දීපෑත්ම වෙනස් වෙලා තියෙන. ඒ තුල ලොකු විවේකයක් ඇති වෙලා තියෙන. අපි ඒක උපරිම වශයෙන් ප්‍රයෝජනෙට ගමු. එක පැත්තකින් අපේ සැඟවි ගිය, නැති වී ගිය, අභාවයට ගිය ඒ පෞරාණික ලෞකික ඥාන පද්ධතිය. ඒ වයින් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඒක සොයා ගන්න පුළුවන්. දෙක මේ දියසේනවරු අපිට දෙන, බුදුවරු අපිට දෙන මේ ලෞකිකත්වය හසුරුවා ගන්න. හරියටම කිව්වොත් ලෞකිකත්වය ටික භයානකයි. ලෞකික ඥාන සහ ලෞකික මේ පද්ධති, මේ විවහාර පද්ධති, ලෞකික ඥානේ විවහාර කරන මේ පද්ධති හරි භයානකයි. මම හිතන්නේ අපිට වැඩිය බටහිර රටවල් වලට ඇත්තන්ට දැන් තේරිලා ඇති මේ ලෞකික ඥානය ඇති කරන මේ ලෞකික ඥාන පද්ධති මොනතරම් හානි කරද කියලා. මේ ලෞකික ඥානය මේ ගැඹුරු අවබෝධය නැති අයගේ අතට ආවම අපේ සිංහල කියමනක් තියෙන වඳුරට දැලිපිහිය වුණා වගේ කිය. දැන් වඳුරා කියන සතා දැලිපිහිය කියන එක අපිට අවශ්‍ය උපකරණයක්. ඒකෙන් අපි කරන වැඩක් තියෙනවා. අපි දන්නෝ දැලිපිහියෙන් කරන්න ඕන මොකද්ද, ඒක තියලා තියන්න ඕන මොකද්ද කියලා. නමුත් වඳුරාට දැලිපිහිය පිළිබඳ අවබෝධයක් නැහැ. අන්තිමට ඒකෙන් කරගන්නේ විශාල හානියක්. ඔය අපේ සිංහල කියම. ඉතින් ඒ වගේ වෙනවා ලෞකික ඥාන පද්ධති මේ වගේ අයට හමු වුණාම දැන් මේක ලෝකේ සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් බොහෝ විනාශයන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් මම මතක් කළේ මේ ඇත්තටම අපේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් වගේ මම මේ කාරණේ කීවේ. අපි මේ දෙපැත්තම හොඳට අවබෝධ කරගත යුතු නිසා. හොඳයි අපි අපේ දහම් හමුවට වෙනද වගේම මෙතෙන් සිට යමු වෙනවා. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන
নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරලම අපි අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අපේ දහම් හමුව අපි මේ වෙන විට මූලික තේමාව හැටියට තියාගෙන තියෙන්නේ විපස්සනා කියන මේ තේමාව. විදර්ශනා විපස්සනා සමනුපස්සනා පච්චවෙක්කනා යථාභූත ඥාන දර්ශන ආදී පර්යාය වචන කිව්වේ සමාන තේරුම් ඇති වචන ත්‍රිපිටකයේ යෙදিলা තියෙනවා. අපේ විශේෂයෙන් සූත්‍ර පිටකයේ යෙදিলা තියෙනවා. එතකොට එයින් අදහස් වන්නේ යථා ස්වභාවය ඇත්ත తত্ত্বයේ ඇති තතු අවබෝධ කර ගැනීම මූලික වශයෙන් විපස්සනා. එතකොට යථා ස්වභාවය කියන එක අවබෝධ කර ගැනීම තරමක් දුෂ්කරයි, නමුත් පුළුවන්. ඉතින් මොකද්ද මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ? එක පැත්තකින් අපි කිව්වොත් මේ සෝබා දහම තමයි. අමුතු දෙයක් නෙමෙයි. ඉතින් සෝබා දහම කියන්නේ අපේ ජීවිත, අපි ජීවත් වෙන වටපිටාව, අපි කරන කියන දේවල්, මේ සියලු දේ එක කුලකයකට එකකට ගන්න පුළුවන්. තනි එකකට ගන්න පුළුවන්. අපි බෙදලා වෙන් කරලා තිබුණට එක කුලකයකට ගන්න පුළුවන් මේවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය සියල්ල එක කුලකයකට ගත්තා, තනි එකකට ගත්තා අන්තිමට. නාම රූපේ කියලා. නාම රූපේ. මේ නාම රූපේ කිව්වම තේරෙන්නේ නැහැ හුඟක් අයට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආයි මේක කොටස් කරා. නාමංච රූපංච කොටස් දෙකකට වෙන් කරා. භෞතික දේ සහ භෞතික නොවන දේ. matter and mind. mind නාම, matter රූප. එතකොට දෙකට වෙන් කරලා තියෙනවා. දැන් ඊට පස්සේ රූප කිව්වම තේරෙන්නේ. ඒක ආපහු තව ටිකක් තේරෙන විදිහට දැක්කුවා. පඨවි ආපෝ වායෝ තේජෝ. මේ භෞතික දේවල් තදට තියෙනවා, වැగిරෙන ස්වරූපයෙන් තියෙනවා, සැහැල්ලු හමා යන ස්වරූපයෙන් තියෙනවා, යම් යම් ශක්තිය හැටියට පවතින. එතකොට පඨවි ආපෝ වායෝ තේජෝ. ඊට පස්සේ ආයේ මේ හතර එකතු කරලත් වෙනවා. මේ හතර එකතු වුණාම මනුෂ්‍ය ශරීරය හැදෙනවා, සත්ත්ව ශරීරය හැදෙනවා, පොල් ගස්, කොස් ගස්, දෙල් ගස් හැදෙනවා. මේ මහ පොළොවේ තියෙන කළු ගල්, මැණික් ගල් ඕවා හැදෙනවා. පෙට්‍රල්, ඩීසල් හැදෙනවා. අහසේ වලාකුළු හැදෙනවා, වැස්ස හැදෙනවා, අවුව හැදෙනවා. ඊළඟට ඉරහඳ තාරකා හැදෙනවා. තවත් ඔය සිදුවෙන නොයෙක් සංසිද්ධි අකුණු ගහනවා මේ දවස්වල සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම උපාදාය රූප. අර කියන්නේ සතර මහා භූත ගොනු වුණාම මේවා සකස් වෙනවා. දැන් බලන්න මේ දවස්වල වෙන සිද්ධි. මම කියන්නේ අපේ රටේ ඉන්න නැත්තන්ට මේ අත්දැකීම තියෙනවා. වහිනවා, අකුණු ගහනවා. ඉතින් බොහෝ වෙලාවට හවස් වරුව මේ කාලේ එහෙම බක් මහනේ මේ. ඉතින් බක් මහේ හැටි එහෙම. මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? සතර මහා භූත. ඉතින් ජලයේ තියෙනවා, මෙතන වායුව තියෙනවා නේ. ඒවා යම් ප්‍රමාණයකට පටවිත් තියෙනවා. අන්තිමට අකුණක් හැටියට, විදුලි සැරක් හැටියට යනදී තේජෝ දාත. ශක්තිය පිට කරන. ශක්තිය ජනනය කරන. ඉතින් ඔය සතර මහා භූත. අපේ ශරීරයේ දිහා හැරිලා බැලුවොත් තියෙන සතර මහා භූත. එකතුවක් හැබැයි ගොනු වෙලා තියෙන හොඳට.
කිසියම් ආකාරයකට ස්වභාව ධර්මයේ නියාම අනුව එසෙම්බල් වෙලා තියෙන. ගොනු වෙලා තියෙන. ඉතින් ඕක අපිට බුදු පියාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. අපිට තේරෙනවා ඕක දැන්. තේරෙනවා. මේ රූප ධර්ම කියලා කියන්නේ මොනවද කියලා. හතර මහා භූත, පඨවි ආපෝ ආයෝ තේජෝ. ඒවකට ගොනු වෙලා සකස් වෙන උපාදාය රූප. ඊළඟට ඒවයි ක්‍රියාකාරීත්වයක් වෙන්නවා. මේ චක්කු ආයතනේ ඇහැ, සෝත ආයතනේ කන, ගාහන ආයතනේ જીව ආයතනේ කාය ආයතනේ ආදී වශයෙන් රූප කොටස ආයතන පහකින් පෙන්වනවා. ඊට නාම අනිත් පැත්තෙන් පෙන්වනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. මේක නිකන්ම නාම කියලා තනි වචනින් කිව්වට තේරෙන්නේ නැති නිසා නාම වෙනම වෙන් කරලා ටිකක් පෙන්වනවා. වේදනාව දැනෙනවා නේද? විඳිනවා නේද? ඔව්. මොන හරි දැක්කම අඳුන ගන්න පුළුවන් නේද? ඔව්. හිතෙනවා නේද? මොන හරි දැක්කම ඇහුවම හිතෙනවා නේද? ඔව්. යම් යම් දේවල් හිතට ඇතුල් වෙලා ටික වෙලාවක් තියෙනවා නේද? ඔව්. දැකපු අහපු විඳපු දේවල් මතක් කරන්න පුළුවන් නේද? මානසිකාර. ඔව්. එහෙනම් මේ රූප ධර්ම ඇසුරින් නාම ධර්මත් පැන නගිනවා. දැන් ඔන්න තේරෙනවා අපිට දැන්. නාම රූප. ඊළඟට නාම පැත්ත ක්‍රියාත්මක වෙනවා මන ආයතනේ. ඉතින් ක්‍රියාත්මක වෙනකොට අපිට තේරෙනවා, වැටහෙනවා, හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මේවයි අන්තර් සම්බන්ධතා තේරෙනවා. හොඳ නරක යහපත අයහපත මේවා තෝරගන්න පුළුවන්. මේ නාමස්කන්ධේ නාම පැත්තෙන් තමයි ඒ වැටෙන්නේ, රූප වලින් නෙමෙයි. රූප ආධාර වෙනවා. නමුත් අවබෝධය යන්නේ නාම පැත්තේ. මේ තවත් එහාට ගියාම මේවයි අවබෝධය යථාවබෝධය ඇති කරගන්නත් පුළුවන්. මේවයි අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, සමුදය වය ස්වභාවය මේවත් අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ගැඹුරුම විදිහට මේ දේ වටහා ගන්න පුළුවන්. නාම රූප ධර්ම. ඉතින් ඕක තමයි විපස්සනා, විදර්ශනා. ඉතින් ඕකෙදී අපි මූලික වශයෙන් හොඳ නරක අපි ඕකට කිව්වා විශ්ව ආචාර ධර්ම පද්ධතිය වටහා ගැනීම. ඒක ඇත්තටම විශ්වයට අයිති දෙයක්. මේ කවුරුවත් පනවන නීති රීති ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. විශ්වාචාර ධර්ම පද්ධතිය කියන්නේ කවුරු හරි පනවන නීති රීති නෙමෙයි. බුදුදහමේ නෑනේ එහෙම දේවල්. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, සිවිල් නීතිය මේවා විශ්වාචාර ධර්ම පද්ධති නෙමෙයි. විශ්වාචාර ධර්ම පද්ධති නෙමෙයි. ඒවා මේ අපිට අපේ උමනාවට අපේ කැමැත්තට අනුව පනවාගත් ඒවා. ඒකනේ දැන් සිවිල් නීතිය ඇතුලේ සිවිල් නීතියයි විශ්වාචාර ධර්ම පද්ධතියයි ගැටෙනවා. දැන් සිවිල් නීතිය ඇතුලේ ප්‍රාණඝාතය කරන්න ලයිසන් එකක් දෙනවා. දෙනවනේ. දෙනවා. පාණාතිපාතාවලට ලයිසන් එකක් දෙනවා. බලපත්‍රයක් දෙනවා සිවිල් නීතිය ඇතුලේ. ඕන කෙනෙකුට සතුන් හදලා සතුන් මරලා විකුණන්න පුළුවන්. ඊට අවශ්‍ය නීතිමය රැකවරණයක් හම්බ වෙනවා. විශ්වාචාර ධර්ම පද්ධතියට ගිහිල්ලා බලපුවම සබ්බේ සත්තා ජීවිතුකාම අමරිතුකාම හැම සත්වයක්ම ජීවත් වෙන්නයි කැමති, මැරෙන්න කැමති නැහැ. ඒක නිසා කාටවත් ලයිසන් දෙන්න බෑ ඒක ඇතුලේ. එහෙනම් විශ්වාචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීම විදර්ශනාවේ මූලික ලක්ෂණ. ඉතින් එහෙම තමයි. ඒක නිසා මේ අපි හදාගෙන තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නැත්තම් සිවිල් නීතිය මේවා විශ්වාචාර ධර්ම පද්ධතියට අයිති නැහැ. ඒවා ඊට වැඩි තාම පහළ ගණේ තියෙන යම් සම්මුති. ඒවා ඉතින් අවබෝධ කරගන්න එක එච්චර අමාරු නෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන මේ දවස්වල පේන්නේ නැද්ද කතා? ඒකත් අවබෝධ වෙලා නැහැනේ හුඟ දෙනකොට. අවබෝධ කරගන්න බෑනේ සිවිල් නීතියේ තියෙන తත්වය. පේනවනේ. ඉතින් ওই වගේ දේවල් ඒවායින් එහා ගිය දෙයක් මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය කුමක්ද හොඳ කුමක්ද නරක
කුමක්ද යහපත කුමක්ද අයහපත. හැබැයි ඒකේ විශ්ව ගතියක් තියෙනවා. දැන් ඔය අපි පනවාගෙන තියෙන යම් සම්මුති සම්මත විවස්ථා නීතිවල තියෙන විශ්ව ගතියක් නැහැ. විශ්ව ගතියක් නැහැ. විශ්ව කියන්නේ මම ඔබ ඇතුළු සමස්ත ජීව පද්ධතිය. ඒක තමයි අපි විශ්වය කියලා කියන්නේ. ඒට එකඟ විය යුතුයි හොඳ කියන එක. ඒ සියල්ලට අදාළ විය යුතුයි නරක කියන එක. දැන් අපි පනවගෙන තියෙන දේවල් මට හොඳ ඒවා තමයි මම පනවගෙන තියෙන්නේ. එක්ක මට හොඳ එක, නැත්නම් අපේ අයට හොඳ එක, නැත්නම් අපේ ජාතියට හොඳ එක, අපේ ආගමේ අයට හොඳ එක. ඒකේ නෑ විශ්ව ගතියක්. බුදුවරු දියසේනලා පෙන්නලා දෙන්නේ ඒ විශ්ව ආචාර ධර්ම පද්ධතියයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය මේකේ විශ්ව ස්වභාවයක් නැද්ද කියලා. තවත් අය ආචාර ධර්ම හඳුන්වලා දීලා තියෙනවා. මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි කියන එකනේ මූලික වශයෙන් ආචාර ධර්ම වල තියෙන්නේ. නමුත් ඒවයේ විශ්ව ස්වභාවයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ බුදුරු හඳුන්වා දෙන ආචාර ධර්ම පද විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීමයි මෙතන ප්‍රධාන දේ. ඊළඟට විශ්ව යථාර්ථය. ඒක ටිකක් ගැඹුරු එකක්. මේ හැම දෙයකම පවතින පොදු විශ්ව ලක්ෂණ පොදු ලක්ෂණ. ඒවා තමයි අනිත්‍යතා, අනාත්මතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා කියලා අපි ඔය විශ්ව ලක්ෂණ සියලු නාම රූප ධර්මයන්ට පොදු ලක්ෂණ. ඒක මේ කවුරුවත් අර පනවනේව නෙමෙයි. විශ්ව ලක්ෂණ. බලන්න හැම දෙයක්ම සමුදය වය ඇති වුණා වගේම නැති වෙලා යනවනේ. තප්පර ගානකින් සමහර ඒවා දවස් ගානකින් අවුරුදු ගානකින් වෙන්න පුළුවන්. වසර 100,000 ගානකින් පසුව නම සමුදය වය හටගත්ත දේ නිමා වෙනවා. ඒවා මේ සබාධම සියලු දේට පොදුයි. ඒ නිසා විශ්ව සත්‍ය විශ්ව යථාර්ථය කියලා අපි ඒකට කියනවා. ඉතින් ඔන්න ඔය දේවල් අවබෝධ කර ගැනීම තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා කුමක්ද? ඇයි ඔවා බුදුවරු අවබෝධ කරලා දෙන්නේ? වටහලා දෙන්නේ ඇයි? තේරුම් කරලා දෙන්නේ ඇයි? එතකොට අපි අර අපේ ලෞකික ඥාන පද්ධති සහ ලෞකිකත්වයේ තුලින් අපි ඇති කරගෙන තියෙන අර ඇලීම් ගැටීම් මුලාවීම් රාග දෝෂ මෝහ ඉක්මවා යන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් අපි එතන හිර වෙනවා. ඒ හිරවිල්ලට තමයි දුක්ඛ කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ ඒක තමයි. අර ලෞකිකත්වය අපිම ෆෝම් කරගෙන රිෆෝම් කරගෙන රීරිෆෝම් කරගෙන ඔකට කියන්නේ සංස්කාර කියලා. අපේ තණ්හාව නිසා රීෆෝම් කරනවා මේවා. ප්‍රතිව්‍යුහගත යලියලිත් සකස් කරමින් ගිහිල්ලා ඒවට නැවත තණ්හා මාන දිට්ඨිය ඇති කරගෙන අපි මොකද වෙන්නේ? ඒකේ හිර වෙනවා. ඒ දුක් චක්‍රේ තතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ. මේ පపంచ කිව්වේ ඒක තමයි. අර රීෆෝම් කරනවා. තණ්හා මාන දිට්ඨි වලින් යලි සකස් කරනවා. ආයි සකස් කරනවා. ඉවරයක් කරගන්න බෑ මේක. මොකක්ද අර කොටිවලිගේ අල්ලගත්තා වගේ කියලා අපේ සිංහල කියමන් තියෙනනේ. අපේ සිංහල කියමන් හරි අර්ථ සම්පන්නයි. මොකද මේ සිංහල කියමන් සකස් වෙලා තියෙන්නේ බුදුදහම කියන ඥාන පද්ධතියෙන් ඒ ඥාන පද්ධතිය ඇසුරු කරගත්ත කියමන් හුඟක් ඒවා තියෙනවා. නිකන් සෙන් වගේ. අපේ කොටිවලි ගැල්ලගත්තා වගේ කියලා. එක මිනිස්සෙක් ගහක් කොටියෙක් කෙලවගෙන ඉන්නකොට ගහකට හේතු වුණා. ලොකු ගහකට. ඉතින් දැන්
මේ මිනිස්සයා කල්පනා කරන්න දෙයක් නැහැ කියලා ඒක පැත්තකින් කොටියාගේ වලිග. දැන් කොටියා කරකිනවා මිනිස්සයාත් කරකැවෙනවා. දැන් අතහැරියොත් කොටියා කන. අල්ලගෙන ඉන්නකම් ටිකක් දුරට බේරෙන්න පුළුවන්. නමුත් දැන් මේක ඇත්ත වශයෙන්ම බේරිල්ලක් නෙමෙයි. අතහැරියොත් කනවා. ඉතින් දෙන්නම වටේ කැරකි ඉන්නවා. එතකොට මේ ලෞකිකත්වය නැත්නම් ලෞකික ඥාන පද්ධතිය අපි මහා විශ්මය දනවන දැන් මහා පුදුම වෙන මහා ලොකුවට වර්ණනා කරන ලෞකික ඥාන පද්ධතිය කොටි වලිගය අල්ලගත්තා වගේ තමයි. ඔය ගැටලුව පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ මේ බුදුරුන්ට. ඉතින් තණ්හා මාන දිට්ඨි අත්හැරිය ගමන් කොටියක් නැහැ. කොටි වලිගය අල්ලා ගැනීමකුත් නැහැ ඉවරයි. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. ඉතින් අපි මේ දවස්වල මේ විදර්ශනා මාතෘකාව යටතේ ටිකක් ගැඹුරු දේවල් ටිකකට අපි අවධානය යොමු කරගෙන තියෙනවා. ඒ තමයි මේ නාම ධර්ම පැත්තේ. ඉතින් රූප ධර්ම වල මහ ගැඹුරක් නැහැ. නාම ධර්ම පැත්තේ තමයි ඔය යම් අවුල් තියෙන්නේ. අපි මේ දුක් විඳින්නේ රූප ධර්ම ඇසුරෙන් නෙමෙයි අත්ත වශයෙන්ම. දුක කියන්නේ රූප ධර්මයක් නෙමෙයි. දුක කියන්නේ නාම ධර්මයක්. විකෘති වෙච්ච සංඥා, විකෘති වෙච්ච චේතනා සහ විකෘති වෙච්ච මානසිකාර. අපි ඒවට කියවන්නේ අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මානසිකාර. මේ වයින් ඇති කරගත්ත දෙයක් දුක්ඛ කියලා කියයි. එහෙනම් අපි දැන් හරියටම ගැටේ දැකලා තියෙනවා. ගැටේ දැක්කනම් ගැටේ ලියන එක අමාරු කමක් නෑ. ඒකේ පොට හරියට තේරුම් අරන් තියෙනවා. දැන් මෙතනින් මෙහෙමයි මේක ගැටේ වැටිලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඔయిత අදාළ දේවල් ටිකක් ගැන අපි මේ කතා කරගෙන යන්නේ. අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර වලට අයිති එවැනි අවුල්, එවැනි ගැට 10ක් බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. දස සංයෝජන කියලා. ඉතින් අපි මේ ගැට ගැන ටිකක් මේ දවස්වල කතා කරමින් යන්නේ. අපි මුල් ගැට 5 කතා කරා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. ඊට පස්සේ ඒ ගැට නම් ටිකක් හොඳට පේන ගැට, ඕලාරික ගැට, ලියන්නත් පහසු ගැට. හැබැයි ඔయిత වැඩිය සියුම් ගැට වගේක් තියෙනවා. උද්දම් භාගීය සංයෝජන කියලා අපි හඳුන්වන රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව කිය. සියුම් ගැට. දැන් මේ ගැට වලටත් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඔය 10 ඇතුළත් වෙන්නේ එක්කෝ අකුසල සංඥා, එහෙම නැත්නම් අකුසල චේතනා, එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාර. ඉතින් අපි ඔය ගැට ගැන සතිමත් වුණොත් හොඳට සිහිය උපද්දගත්තොත්. දැන් ගැටයක් ලියන වෙලාවේ අපි මොකද්ද කරන්නේ බලන්න. මොකක් හරි ගැටයක් වැටුනම ඕක එක දැඟලුවට ගැටේ ලියන්න බෑ කවදාවත්. ගැටේ ලියන්න බෑ කවදාවත්. නිකන් එහෙම් මෙහෙන් ඇද්දට මේක එක්ක පොර බැදුවට ගැටේ ලියන්න බෑ. ලියෙන්නේ නැහැ. මොකද්ද අපි කරන්නේ? හොඳට සූක්ෂමව නිරීක්ෂණය කරලා බලනවා මේකේ කොහෙන්ද මේ පොටවල් ගිහිල්ලා තියෙන්නේ කියලා. හොඳට බලන්න. අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරපුවම අපිට පේනවා මේ පොට යටින් මේ පොට ගිහිල්ලා තියෙන, මේක මේකස්සෙන් ගිහිල්ලා තියෙනවා. ඒක නිසායි මේක හිර වෙලා තියෙන්නේ කියලා. දැන් අපි අර එහෙන් මෙහෙන් ගිහපු පොටවල් එකින් එක ගලව වෙන් කරන බුරුල් කරලා ගන්නවා. ගත්තම ගැටේ ලියන. සමහර ගැට තියෙනවා එක තැනකින් ඇද්දම පේලියම ලිහිලා යනවා. පේලියම ලිහිලා යනවා. ඒ වගේ දැන් ගැට පාලි භාෂාවෙන් ගැට වලට කියන්නේ ජටා කියලානේ. ජටා ගැට. ඉතින් අන්තෝ ජට බහි ජට. ඇතුලේ ගැට පිට ගැට සියුම්ම නිරීක්ෂණය කෙරුවොත් ඒ ගැට ලියන්න පුළුවන්. ඉතින් ගැට ලියන ප්‍රතිපදාවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සපඤ්ඤෝ නරෝ සීලේ පතිට්ඨාය
චිත්තං පඤ්ඤංච භාවයන්. ආතාපි අර වීරිය. නිපකෝ ප්‍රඥාවන්ත බව. බික්කු ආර්ය ශාවකය. ඉමං ජටං මේ ගැට විජටයේ නොගැට බවට පත් කරනවා කියලා. ගැට ලියන්නේ කොහොමද කියලානේ අර දේවතාවෙක් ඇවිල්ලා ඇහුවේනේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජටං කියලා. අපි ස්වාමීනි ගැට වැටිලා තියෙන සෑහෙන ගැටලු වලක ගොඩක ඉන්නේ. ඇතුළෙත් ගැට පිටත් ගැට කොහොමද මේ ගැට ලියාගන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැට ලියන ක්‍රමේ විජට වෙන ක්‍රමය දේශනා කරලා තියෙනවා. ඒක තමයි අපි මේ විමසන්නේ. හොඳයි අපි ඊයේ පෙරේදා සාකච්ඡා කළ මේ ගැට දෙක රූප රාග අරූප රාග පිළිබඳවම අදත් අපි සාකච්ඡා කරලා ඒ කොටස නිමා කරන්න අදහස් කරනවා. මගෙන් මේ ප්‍රශ්න අහනවා අතරතුර මේ දුරකථනයෙන් එහෙම සම්බන්ධ වෙලා එක කෙනෙක් මගෙන් අහුවා මේ රූප රාගය කොහොමද මේ ස්වභාවය ගැන තව ටිකක් අපි අරූප රාගය ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරේ. නමුත් මේ රූප ධර්ම පිළිබඳව තව ටිකක් යමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් කරුණු ටිකක්. ඉතින් අපි බැලුවොත් මම හිතන්නේ රූප ධර්ම පිළිබඳව හුඟක්ම අපිට අවබෝධයක් තියෙනවා. නමුත් මේ රූප ධර්ම වල තියෙනවා මේ විවිධත්වයක් සහ විචිත්‍රත්වයක්. මේ අපිට මේ සරියුත් හාමුදුරුවන්ගේ දේශනාවක් හමු වෙනවා දීඝනිකායේ සංගීති සූත්‍රය කවුරුත් දන්න ප්‍රකටයි. බුදුරජාණන් මේ සරියුත් හාමුදුරුවෝ එතෙන්දී දේශනා කරනවා මේ කරුණු 9ක් දුප්පටි විඥා කතමේ නව ධම්මා දුප්පටි විඥා. මේ කරුණු 9ක් තියෙනවා ටිකක් අවබෝධ කරගන්න අමාරු කියලා. එතෙන්දී මුලටම ගන්නේ මේ මොනවද මේ 9? නව නානත්තා. මේ නානත්වය කියන එක. මේ නානත්වේ නිසා තමයි මේක අවබෝධ කරගන්න අමාරු කියලා සරියුත් හාමුදුරුවෝ කියන්නේ. සරියුත් හාමුදුරුවෝ අපේ ශාසනයේ ප්‍රඥාවන්ත ඇත්තන්ගෙන් අග්‍ර කෙනානේ. උන්වහන්සේ අපිට බොහෝ දේවල් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක දේශනාවක් තමයි මේ සංගීති සූත්‍රය. එහි අපිට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවශ්‍ය වෙන විදිහට කරුණු ගොනු කරලා තියෙන. ඒ වගේම දසුත්තර සූත්‍රය වගේ ඒ සූත්‍ර දෙක මෙහිමයි. ඉතින් ඔය දසුත්තර සූත්‍රය ඇසුරින් මේ දේශනා මාලාවක් කරනවා මේ අපේ ධම්මජීව හාමුදුරුවෝ. පුළුවන් ඔය ඇත්තන්ට ඕන නම් ඒ අන්තර්ජාලය ඔස්සේ අහන්න පුළුවන් මේ දේශනා මාලාව. මේක බොහොම වටිනවා. ඉතින් නානත්තා මේ නානත්වයේ නිසා විවිධත්වයේ නිසා ඒ විවිධත්වයෙන් මිනිස්සු එක්තරා ප්‍රමාණයකට නිකන් මෝහණය වෙනවා. මේ හිතනවා මේක මේ විවිධ විදිහට විචිත්‍ර විදිහට පවතින නිසා ඒකෙන් එක්තරා මෝහණයක්පත් මුලාවකටපත් වෙනවා. ඉතින් ඒ නව නානත්වයක් පෙන්වනවා. ඒ මුලටම දක්වන්නේ සරියුත් හාමුදුරුවෝ ධාතු නානත්තං කියන කාරණේ. ධාතු නානත්තං. ඒතකොට ධාතු කිව්වේ මෙතන අර රූප ධර්ම සතර මහා භූත පඨවි ආපෝ වායෝ තේජෝ. මේගොල්ලන්ගේ නානත්වයක් පෙන්වනවා. නානත්වයක් කියන්නේ විචිත්‍රත්වයක්, විවිධත්වයක්, විෂම ලක්ෂණතාවයක් පෙන්වනවා. ඉතින් ඒක නිසා මිනිස්සු මේවට ඇලෙනවා. නැත්තම් මේ ගැන පරිේෂණ
හුඟක් කරනවා. මේ නැතුව නෙමෙයි. දැන් අනිත් කාරණේ තමයි මේ සතර මහා භූතවල භෞතික දේවල් වල තියෙනවා මේ යම් කිසි ආකාරයක මොකක්ද අපි ඒකට කියන්නේ මේ භාවිත වටිනාකමක් නැත්තම් උපයෝගීතා වටිනාකමක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ යුටිලිටි වැලියු කියලා. උපයෝගීතා වටිනාකමක් තියෙනවා. ඒකින් යම් කිසි වැඩක් ගන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ සතර මහා භූත වලින්. ඒ කියන්නේ රූප ධර්ම වලින්. මේ උපයෝගීතා වටිනාකම නැත්නම් භාවිත වටිනාකම ප්‍රයෝජ්‍ය වටිනාකම නිසා මේ වයින් ලැබෙන පහසුව මේ නිසා අපි දන්නේව නැතුව මේ දේවල් වලට ඇලෙනවා. දැන් මම අද ධර්ම දේශනාවට ප්‍රවේශය තිබ්බෙත් මේ කාරණේට අදාළව. තමයි ඔබ හිතන්නේ නැති මෙච්චර දීර්ඝ ප්‍රවේශයක් මොකද කියලා. දැන් අපේ ලෞකික ඥාන පද්ධති පෞරාණික අපේ ලෞකික ඥාන පද්ධති විසින් මෙහෙවන්නේ මේ භෞතික දේවල්. මම කිව්වේ අපේ ආහාර පාන, අපේ වෛද්‍ය ක්‍රම, කන බොන දේවල්, අපේ වටපිටාව, පරිසරය මේ හැම දෙයක්ම හොඳට මෙහෙව ගන්න පුළුවන් ඥාන පද්ධතියෙන් අපි මෙහෙවන්නේ සතර මහා භූත. ඉතින් ඒ ඥාන පද්ධතියෙන් මේ සතර මහා භූත මෙහෙවනකොට සතර මහා භූත වලින් අපිට අර ප්‍රයෝජනයක් තියෙන හොඳට වටිනාකමක් කියලා අපි කියන්නේ. එහෙම දෙයක් ලැබෙනවා. උපයෝගිතා ගතියක් ඒකේ තියෙනවා. අර මේක මෙච්චර වටිනවනේ මේක අපි දැනගෙන හිටියේ නෑ. කොච්චර ප්‍රයෝජනවත්ද මේ දේ? අපේ ජීවිතේට මේ දෙයින් මේ වැඩ ගන්න පුළුවන් මේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කියලා අර රූප ධර්ම වල තියෙන උපයෝගිතා වටිනාකම එහි භාවිත වටිනාකම් මතුවලා එනකොට අපි දන්නේම නැතුව මේ රූප ධර්ම වල රාග වෙනවා. ඒ රූප රාගය අපි මේ පොඩ්ඩක් ඒ රූප ධර්ම පැත්ත තව ටිකක් පැහැදිලි කරන්න කියලා මගෙන් ඉල්ලා හිටියා. ඒකයි මම මේ කොටස නැවත පොඩ්ඩක් ගත්තේ. අර රූප ධර්ම වල තියෙනවා එහෙම ප්‍රයෝජ්‍ය වටිනාකමක්. අපේ ජීවිතේ පහසු කරනවා. අපිට ලේසියෙන් පහසුවෙන් වැඩ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා මේ රූප ධර්ම නිසා. එතකොට මේ සුවය මේ පහසුව නිසා රූප ධර්ම කෙරෙහි විශේෂ මනාපයක්, විශේෂ කැමැත්තක්, විශේෂ රුචියක්, ආසාවක් අපේ හිතවල ඇති වෙනවා. ඒක හේතුඵල ධර්මතාවයට අනුව කිව්වොත් ස්වභාවිකයි. ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධියක් නමුත් එක්තරා සීමාවක් පැන්න ගමන් මේක දුකක් බවට පරිවර්තනය වෙනවා. අපි ඕනෑම වටිනා ලෞකික ඥානයක් එහෙම නැත්නම් ලෞකික දේවල්, භෞතික දේවල්, සුපිරි මෙවලම් කියලා අපි කියන්නේ. දැන් ඒ ගාක් වටිනා දේවල් තියෙන පුළුවන්. මං කිව්වේ අර පැරණි වටිනා දේවල් තිබුණා කියලා. දැන් ඒව වුණත් මතු කරලා ගත්තම අපිට ඒවයි තියෙන ඒ කෑම බීම වල මේ ඖෂධ වල තවත් නොයෙක් අපේ පැරණි ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල ඒවයි වටිනාකම් මතු කරලා ගන්න පුළුවන්. ගත්තම අපිට ඒවයි තියෙන අර උපයෝගීතා වටිනාකම, ප්‍රයෝජ්‍ය වටිනාකම අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි ඒවා භුක්ති විඳින අය බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේවා භුක්ති විඳීමෙන් අපේ ජීවිතේ යම් පහසුවක් ඇති වෙනවා. ඒක බොරු නෙමෙයි. බොරු නෙමෙයි. ඒ පහසුව විඳීමත් අපේ දහමට අනුව ඒක වැරද්දක් හැටියට සැලකෙන්නේ නැහැ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක මේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සිවුර මාරු කරගන්න. දැන් සිවුර මාරු කර ගැනීම ගැන එක කෙනාගේ එක කතන්දර තියෙනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්ද කියන්නේ මහා කාශ්‍යප ඔබේ මේ කොම පිළියෙන් මේ සකස් කරපු සිවුර බොහොම මෘදු මොලොක් එකක්. මගේ එක හන සිවුරක්. මේ කැමැතිද මාරු කරගන්න මේක කියලා.
ඉතින් මහා කාශ්‍යප හඳුරත් එක වෙලා කැමති තමන්ගේ සිවුර බුදුරජාණන් තමන් පරිහරණය කරන මේ ඇඳගෙන ඉන්න සිවුර ඇඳුම් දෙක මාරු කරගන්නේ දෙන්න. මේ ඉතින් බුදුරජාණන් වහන්සේ අර වඩා පහසු එකට මාරු වුණා. ඒක මේ බලහත්කාරයෙන් හරි නැත්නම් රවට්ටලා හරි එහෙම නැත්නම් බොරු ගුණ වර්ණාවක් කරලා හරි ඒ වගේ වංචනික ක්‍රියාකාරකමක් නෙවෙයි අවංකවම කිව්වා මේ මහා කාශ්‍යප ඔබේ සිවුර මගේ සිවුරට වැඩිය මේ මුදු මොලොක්. ඒක කොමු පිළියෙන් සකස් කරපු එක මගේ එක හන. බුදුහාමුදුරේ එතකොට ඇඳගෙන ඉඳලා තියෙන ටිකක් රළු නූල් වලින් හන කිව්වම අපි දන්නවනේ. ඒකෙන් එහෙම එකක්. ඉතින් මගේ වයසේ හැටියට මම දැන් මහල්ලා මේ ඉතින් මට මේ බර එක පෙරෝගෙන ඉන්න ටිකක් අමාරු. ඔබේ එක සැහැල්ලුයි මෘදුයි. මොකද කියන්නේ? මාරු කරගමුද? ඉතින් මාරු කරගත්තා. දෙන්නම අවබෝධ. එතකොට අර අපහසුතාවයේ සිට පහසුතාවයට මාරු වීම නැත්නම් ලෞකික වශයෙන් යම් යම් පහසුකම් ඇති කර ගැනීම අපේ දහමට පටහැනි නැහැ. සමහර අය හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ යම් යම් පහසුකම් භුක්ති විඳීම මහා වැරද්දක් කියලා. හැබැයි ඒකේ තියෙනවා එක්තරා සීමාවක්. මොකද පහසුකම් පමණ ඉක්මවා වැඩි කරන්න ගිය ගමම්ම අර සෝබා දහමත් එක්ක විශාල ගැටුමක් ඇති වෙලා ආපහු පහසුව වෙනුවට අපහසුව අපි කරා එනවා. ඒක නිසා මේක මජ්ක්‍ධිමා පටිපදා මැද තැනකට බුදුදහමේ අරන් තියෙනවා. අපි මේ කතා කරන්නේ සතර මහා භූත භෞතික දේවල් ගැන. මේ පඨවි ආපෝ තේජෝ වලින් සකස් කරගත්ත ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සේවා මේවා. එතකොට මේවා ඉන් අපිට යම් යම් පහසුකම් විඳින්න පුළුවන්. හැබැයි ඒ පහසුව සීමාව පැන්නොත් පෙරලා අපහසුවක් බවට පරිවර්තනය වෙනවා. දැන් අද ලෝකේ ඒක වෙලා තියෙනවා. මොකද භෞතික තත්වයන් වේගයෙන් මානවයාගේ පහසුව පිනිස සලකලා ඉලක්ක කරලා වර්ධනය කරගෙන යනවා. එහෙම කරගෙන යනවා. ඊයාම එක තැනකදී මොකද වෙන්නේ? මේ පහසුවම අන්තිමට අපහසුතාවක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසායි මේක මැද තැනක මධ්‍යම ප්‍රතිපදාවක පවත්වා ගත යුත්තේ. ඉතින් ඒක කරන්න පුළුවන් අපිට. පහසුකම ඇති කරගන්න පුළුවන්. Tamanට අනුන්ට ජීව පද්ධතියට හානියක් නොවන විදිහට පහසුකම ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ සතර මහා භූත වල නැත්තම් මේ භෞතික දේවල් වල තියෙන මේ උපයෝගිතාව නැත්තම් ප්‍රයෝජනය පහසුව නිසා ඊටාම සියුම් විදිහට මනසේ මේ රූප රාගය ඇති වෙනවා. ඉතින් රූප රාගය ඇති වුණායින් පස්සේ මේ රූප ධර්ම පිළිබඳව ගවේෂණය පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නවා. දැන් අපි ළඟ තියෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විද්‍යාවල පෙන්눔 කරන්නේ මේ රූප රාගය. රූප ධර්ම වලට තියෙන තද බැඳීම නිසා රූප ධර්ම වල ගති ලක්ෂණ තව දුරටත් හොයනවා. දැන් එක ගති ලක්ෂණයක් අපි අඳුනගෙන ඒකෙන් ප්‍රයෝජනය ගන්න ගමන් අපිට තණ්හාවක් ඇති වෙනවා. මේ ගති ලක්ෂණ මේ වගේ තව එකක් මේක ඇතුලේ ඇති. මේ භෞතික දේවල් වල කියලා ඉතින් ගවේෂණය කරනවා. ඉතින් හොයනකොට පරිේශනම් පටිච්ච ලාභෝනේ බුදුහාමුදුරන්ගේ දේශනාව. හොයනකොට ලැබෙනවා. ඒක තමයි ඒකේ අර්ථය. තණ්හම් පටිච්ච පරිේශන. තණ්හාව නිසා හොයනවා. පරිේශනම් පටිච්ච ලාභෝ. මේ හොයනකොට ලැබෙනවා. ඉතින් ලාභම් පටිච්ච චන්දරාගෝ. මොකද වෙන්නේ? ලැබුණම ආයමත් වෙන්නේ ඇතිවීමක් නෙමෙයි චන්දරාගෝ.
ආයමත් මේකට ඇලීමක්මයි වෙන්නේ. ඉතින් ඕක තමයි අර සතර මහා භූත වල නැත්නම් භෞතික දේවල් වල මටීරියල්ස් වල ද්‍රව්‍යමය දේවල් වල ස්වභාවය. ඒවයි තියෙනවා යම් කිසි ප්‍රයෝජනයක්. බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ විවිධ විචිත්‍රතාව කියලා. සරියුත් හාමුදුරුවෝ ඒකට කියනවා පාවිච්චි කරන වචනේ නානත්ත කියලා. ධාතු නානත්තං. සතර මහා භූතවල තියෙන මේ විවිධත්වය, විචිත්‍රත්වය විවිධ විදිහට ඒවයින් අපිට පහසුකම් භාණ්ඩ සේවා සකස් කරගන්න පුළුවන් කම ඇති. ඉතින් මෙතෙන්දි හොඳට අපි තේරුම් ගන්න ඕන අපේ ආර්ය ප්‍රතිපදාව මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක්, මධ්‍යම ප්‍රතිපදාවක්. මේ මධ්‍යම කිව්වම එකකින් අදහස් කරන්නේ මේ අන්ත දෙකෙන් බැහැර වෙලා කියන එකයි. මොනවාද මේවයි අන්ත? මේ භෞතික දේවල් භාවිතයේ පාවිච්චියෙන් සම්පූර්ණම ඉවත් වීම. ඒක ඒකාන්තයක්. සතර මහා භූත වලින් සම්පූර්ණ ඉවත් වෙන්න ඕන කියලා හිතනවා. ඒක ඒකාන්තයක්. දැන් ඒ වගේ මේ සංසිද්ධියක් අපිට හමු වෙනවා මේ අපේ තියෙන දීඝනිකායේ සීලකන්ද වර්ගයේ කේවට්ට සූත්‍රය කියලා. ඉතින් මේ කේවට්ට සූත්‍රය හරි ලස්සන සිද්ධියක් තියෙනවා. එක භික්ෂුවකට හිතෙනවා මේ කත්ත ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ කියලා. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන කවුරුවක්වත් නෙවෙයි. මේ එයාට හිතෙනවා කත්තනකෝ ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ සතර මහා භූත ඉවරයක් නැතුව අවසන් වෙන තැන කොහෙද කියලා. ඇයි මෙහිම එකක් මෙයාට හිතුනේ? මෙයාට කල්පනා වුණා මේ සතර මහා භූත මේ බාධාකාරී කරදරයක්. මේකෙන් දුක ඇති කරනවා කියලා. ඒක නිසා මේක ඉතිරි නැතුව අපරිශේෂා නිරුද්ධಂತಿ ඉතිරි නැතුව අවසන් වෙන තැනක් ඇති කියලා මෙයා කල්පනා කරලා මොකද කරේ? මෙයාට තිබුණේ යම්කිසි කියන්නේ 이르දි බලයක් තිබුණා කියලා. ඉතින් මේ 이르දි බලය පදනම් කරගෙන මෙයා ගියා. මේ චාතුරු මහරජකේ ඉඳලා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිහිල්ලා මේ ඇහුවලු දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මේ දන්නවද මේ හතර මහා භූත ඉවර වෙන තැන කියලා. ඉතින් කවුරුවක්වත් දන්නේ නැහැ. අන්තිමට මහා බ්‍රහ්ම ළඟට ගිහිල්ලා ඉතින් මහා බ්‍රහ්ම කියන්නේ ඉතින් යාගේ මානෙ වැඩිම මිනිස්සයනේ. මහා බ්‍රහ්මගේ ස්වභාවය වැඩිම මානෙ තියෙන මිනිහ. අහම් බ්‍රහ්මා මම තමයි මේක මැව්වේ. මම තමයි ඔක්කොම දන්න කෙනා කියලා අනිත් කට්ටියටත් කියාගෙන අනිත් අය ඉදිරියේ ඉන්න මිනිස්සයා තමයි මහා බ්‍රහ්ම කියන්නේ. මානාධික මිනිස්සයා. ඉතින් මහා බ්‍රහ්ම ළඟටත් ගිහිල්ලා මේ භික්ෂුව ඇහුවා මේ දන්නවද සතර මහා භූත ඉතිරි නැතිව අවසන් වෙන තැනක්? මේක හරි කරදරයක්, මේකෙන් මට අයින් වෙන්න ඕන කියලා. මහා බ්‍රහ්ම දන්නේත් නැහැනේ. මහා බ්‍රහ්ම මේ භික්ෂුව පැත්තකට එක්කන් ගිහිල්ලා ඉතින් මහා බ්‍රහ්මට ලැජ්ජයිනේ මෙයා ඔක්කොම දන්න මිනිහා කියලානේ අනිත් අයට කියලා තියෙන්නේ. භික්ෂුව පැත්තකට එක්කන් ගිහිල්ලා කියනවා ඇයි මෙහි ආවේ මේකට උත්තරේ දන්න කෙනා ඉදිද්දි කියලා. ඒ කියන්නේ ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ නොදන්න ප්‍රශ්න අපෙන් අහන්න එපා මේ දන්න කෙනා ඉදිද්දි ඇයි මෙහි ආවේ කියලා. ඉතින් ආපහු මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා අර ප්‍රශ්නේ අහනවා. මේ කේවට්ට සූත්‍රය වැත්තන්ට කියවලා බලන්න පුළුවන්. දීඝනිකාය. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා කත්තනුකෝ ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ සතර මහා භූත ඉතිරි නැති අවසන් වෙන්නේ කොතනද කියලා. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රශ්නේම වැරදි. ප්‍රශ්නේම වැරදි. ඉතිරි නැතිව අවසන් වීමක් ගැන හොයන්න එපා, හිතන්න එපා. ඒක වැරදි. එහෙම නෙමෙයි ප්‍රශ්නේ වෙන්න ඕන. කත්තා පෝච පඨවි තේජෝ වායෝ නගාදති. කත්ත දීගංච රස්සංච අනන්තෝලං සුභා සුභා. කත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ඔන්න බුදුරජාන් වහන්සේ අර නිරුජ්ජති කියන වචනේ වෙනුවට උපරුජ්ජති කියන වචනේ යොදලා ප්‍රශ්නේ හදලා දුන්නා. මෙන්න මෙහෙම ප්‍රශ්නේ අහනවා කියලා. මොකද්ද? වලක්වීම කියන අර්ථේ. නිමාවීම කියන අර්ථය තමයි අර
නිරුද්ධන්ති කියන අදහස. කොතනද මේ සතර මහා භූත ඉවර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ යොදන වචනේ උපරුජ්ජති. වළක්වනු ලැබේද? මොකද්ද මේ වළක්වනවා කියලා කියන්නේ? මේ සතර මහා භූත එක පැත්තකින් මේවා කොයලා මේවායේ තියෙන සියලුම ගති ලක්ෂණ ස්වභාව ස්වરૂප අඳුනගෙන මේකේ තියෙන ඔක්කොම දේවල් ප්‍රයෝජන ගන්න ඕන කියන එක අන්තයකට යන්නේ. මේ කෙලවරක් නැතුව මේක හොයන ලක්ෂණය. ඒක ඒකාන්තයක්. මේ භෞතික දේවල් පිළිබඳ ඉවරයක් නැතුව හොයනවා, ඉවරයක් නැතුව ගන්නවා, මිලදී ගන්නවා, පරිේෂණ කරනවා, පරිහරණය කරන ඉවරයක් නැති ඒකාන්තයක් ඒක. අනිත් පැත්තෙන් අර මේ භික්ෂුව වගේ මේ සතර මහා භූත වලින් පලා යන්න බලනවා. මේ සතර මහා භූත තමයි මේ කරදරේ භෞතික දේවල්. මේකෙන් පලා යන්නේ කොහොමද? මේක අපරිශේෂා නිරුද්ධන්ති ඉතිරි නැතුව අවසන් වෙන්නේ කොහොමද? ඒ අන්ත දෙක. ඒ අන්ත දෙකෙන් මුදවල බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම නෙමෙයි. මේ සතර මහා භූත වළක්වන එකයි අපි කරන්නේ. මොකද්ද මේ වළක්වනවා කියලා කියන්නේ? උපරුජ්ජති. මේ සතර මහා භූත පිළිබඳ වැරදි දෘෂ්ටි, තණ්හා මාන දිට්ටි වැළැක්වීමයි මෙතනින් අදහස් කරන්නේ. මේ නාමයි රූපයි තියෙනවා. අපි කතා කරන්නේ මේ රූප අරූප රාග දෙක ගැන. රූප රාග අරූප රාග කියලා කිව්වේ මේ ස්වභාවයන් දෙක. නාමයි රූපයි. එතකොට මේ රූප ධර්ම ඇසුරින් නාම ධර්ම ඇති වෙනවා. දැන් මේ ගාථාවේ කියන විදිහට නාම ධර්ම ටිකකුත් කියනවා. දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං. ඔය ඉතින් අපි දෙන ඔය රූප ධර්ම පිළිබඳ දෙන අර්ථකථන. මේ කමෙන්ට්ස් නැත්නම් ඩෙෆිනිෂන්. මේ ඉතින් ඒවා නාම. ඉතින් සමහර වෙලාවට අපි මේ රූප ධර්ම ඇසුරෙන් තමයි නාම ධර්ම නැත්නම් රූප ධර්ම ඇසුරෙන් තමයි අරූප ධර්ම ඇති වෙන්නේ. ඒවට දෙන ඒවා අඳුන ගන්නවා, ඒවා විඳිනවා, ඒවා ගැන හිතනවා, ඒවා ගැන අර්ථකථනය කරනවා, ඒවා ගැන කියනවා නොඑක් විදිහට මේ මනසින් කරන දේ. ඒකට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට පෙන්නලා දෙන්නේ ඒ දේ. නැත්නම් ඒ රූප ධර්ම ඇසුරෙන් අපි ඇති කරගන්න දෙයින් තමයි අපි මිදෙන්න ඕන. මේවා මේකේ කෙලවරක් ඇති. මේ කෙලවර හොයා ගන්න ඕන මං ගිහිල්ලා. මේක ගැන පහුරු ගන්න ගතිය. මේක ගැන පමන ඉක්මවා සොයන ගතිය. අපි සාමාන්‍යයෙන් මේ රූප ධර්ම වල සාමාන්‍ය ප්‍රයෝජනේ සලකලා අපි ඒවා භාවිතා කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තත් උන්වහන්සේ මේ රූප ධර්ම පරිහරණය කළා. නේ? ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට ගත්තොත් උන්වහන්සේ පාත්‍රයක් පාවිච්චි කරා. උන්වහන්සේට භාජනයක් තිබුණා. භාජන පාවිච්චි කරන්න එපා කියන අන්තයට ගිහිල්ලා හිටියන්නේ සමහර. ඒ කාලේ හිටිය සමහර ශ්‍රමණවරු ආහාර ගත්තේ මෙහෙම අත් දෙක අල්ලලා. අතට දාපුවාම අතට දාන එක තමයි කන්නේ. ඉතින් ඒගොල්ලෝ කිව්වේ මේ භාජනයක් පාවිච්චි කරන එක කරදරයක් කියලා. අපේ සම්ප්‍රදාය එහෙම නෙමෙයි. අපේ දැකේ භාජනයක් අවශ්‍යයි. භාජනයක අවශ්‍යතාවය අපි දන්නවා. ආහාර ගැනීමේදී බඳුනක් අපි ආහාර ගන්න භාජනයට කියන්නේ පත්ත කියලා. පාත්‍රය කියලා. හැබැයි අපිට ගොඩාක් භාජන වලට යන්නේ ඕන දැන් ඒ අන්තයට යනවා. සතර මහා භූතවල තියෙන මේ ප්‍රයෝජනේ සලකලා ගොඩාක් පාත්‍ර ඕනේ නැහැ. ගොඩාක් භාජන ඕනේ නැහැ. අත්‍යවශ්‍ය දෙයට අවශ්‍ය භාණ්ඩයක් පාවිච්චි කරනවා. එතකොට ඒක තමයි මැද ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අර කිසිම භාණ්ඩයක් පාවිච්චි නොකර අත් දෙකට කන එක. බිමට දාපුවම කන එක. නේ? ඒක අර අන්තයට ගිය ප්‍රතිපදාව. අනිත් පැත්තෙන් කෙලවරක් නැති භාණ්ඩ එක කෑමට එක භාජන අදාගෙන දැන් භාජන නඩත්තු කරනවට වැඩි වෙලාවක් නැහැ ඊට පස්සේ. ඒ වගේ ස්වභාවයන්. ඉතින් ඒ අන්ත දෙකට යන්නේ අපි සතර මහා භූත පරිහරණය කරද්දී.
අපි ඒක වළක්වනවා. ඒ අන්ත වළක්වනවා. ඒ වැරදි භාවිතයන් වැරදි දෘෂ්ටීන් වළක්වනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ උපරුජ්ජති කියන වචනේ පාවිච්චි කරේ මේ දේශනාවේ. භික්ෂුව ඔබ යන්න ඕන සතර මහා භූත සම්පූර්ණයෙන්ම නැති තැනකට නෙවෙයි. එහෙම නැත්නම් මේ සතර මහා භූත තණ්හා මාන දිට්ඨිය වලින් පරිහරණය කරන තැනටත් නෙවෙයි. ඒ දෙකම අපි වළක්වන්න ඕන. උපරෝධනය කරන්න ඕන. වළක්වලා මේ මැද තැන අපි මේ සතර මහා භූත නැත්නම් රූප ධර්ම පරිහරණය. එතකොට රූප රාගය නැහැ. අපි අවබෝධයෙන් මේක පරිහරණය කරනවා. තව උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඇඳුම් ඇඳ කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙම හිටිය ඇඳුම් ඇඳේ නැති අය. අදත් ඉන්දියාවේ ඉන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ මේ භෞතික දේ හරි කරදරයක්. මේ ඇඳුම ඒගොල්ලෝ කිව්ව කරදරයක් නැත්නම් මේක ක්ලේශයක් කියලා ඒගොල්ලෝ කිව්වා. ඇඳුම ක්ලේශයක් කියලා. ඒක නිසා ඇඳුම් අඳින්නේ නැහැ. දිගාම්බර. තවත් අය හිටියා තවත් අන්තික අය හිටියා ඇඳුම් කෙලවරක් නැහැ. ඇඳගෙන ඉන්නවා සලුපිලි ගණනාව. ඒ වයි වර්ණ විචිත්‍ර මේ নানা ප්‍රකාර විදිහේ එල්ලගෙන ඇඳගෙන ඉවරයක් නැහැ. සලුපිලිද ආභරණද ඉවරයක් නැහැ මේ පැත්තේ. ඒ ඒකාන්තය. අර අනිත් අන්තේ මොකක්වත්ම නැහැ. උපන් විදිහටම නිර්වස්ත්‍රයෙන් ඉන්න. කිසිම පළඳනාවක් හෝ ඇඳුමක් හෝ කිසිම දෙයක් නෑ. දැන් මේ අන්ත දෙකම මහා විකාරයක්. විකෘතියක්. ප්‍රඥාවෙන් නෙමෙයි දෙකම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන්. අර මහ ගොඩක් වාජන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඇඳුම් පැළඳුම් කොට ගහගෙන ගත කරන ජීවිතය තුළ තියෙන ප්‍රධාන වශයෙන් තණ්හා. අනිත් පැත්තෙන් අර ඔක්කොම පැත්තකට දාලා ඇඟේ නූල් පටක්වත් නැතුව ඉන්න අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේගේ දහම අවිද්‍යාව තණ්හා දෙකෙන් මිදුණු දහමක්. අපිට මේ රූප ධර්ම පරිහරණය කරන්න උන්වහන්සේ උගන්වලා තියෙනවා අවිද්‍යාව තණ්හා දෙකෙන් මිදෙලා. උපයෝගීතාව වටිනාකම සලකලා අර සෝබා දහමට හානි නොවන තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට මේකේ පැවැත්මටත් ඉඩ දීලා පරිහරණය කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වාජනයක් පාවිච්චි කළා. ඉතින් උන්වහන්සේගේ වාජනයේ පාත්‍රය මැටි පාත්‍රය. මේ මැටි බඳුන සෝබා දහමට බොහොම ළඟයි. අපි බලන්න අපි මේ ලෝහ වලින් අරවයින් මේවෙන් හදන දේවල් කැඩුනම වුණත් මහ කුණු ගොඩක්නේ. නමුත් මැටි වාදනයක් ඒ තරම් පොළොවට මහ පොළොවට සබාධමයට එච්චර අහිත කර නැහැ. ඉතින් ඒ වගේ සබාධමත් එක්ක අපි කියවනේ මේ තතතාව යථා ස්වභාවයේ මේක අවබෝධ කරගෙන කටයුතු කරනවා කියලා බුදුවරු ඒකත් එක්ක ජීවත් වෙන්න අපිට මඟ කියලා දෙනවා කියලා. නැන්සේ ජීවිතේ පෙන්නලා දුන්නා මේ සරල වෙන්න සතර මහා භූත නැත්තම් භෞතික දේවල් රූප ධර්ම පරිහරණය කරන්න හැබැයි සරල කරගන්න සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න. ඇඳුමක් පාවිච්චි කරා. ඇඳුම් මහා ගොඩක් මහා විලාසිතාකරණය වෙච්ච ඇඳුමක් විවිධ විචිත්‍ර ඇඳුම් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ නැහැ. තනි වර්ණයක්, තනි විලාසිතාවක්. ඊළඟට ඒකේ බහුවිධ ප්‍රයෝජනයක් තියෙන ඇඳුමක් ඇඳා. ඒකට අපි කියන්නේ චීවර කියලා. චීවර කියන්නේ සාමාන්‍ය ඇඳුම. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්න ඇඳුම. අපි තාමත් අඳිනවා ඒක. අපි තාමත් අඳිනවා. ඒ කියන්නේ ඒක සරල බව තියෙන්නේ. මේ ඇඳුමේ සරල බව. චීවරය ගැන හොඳට අධ්‍යයනය කරන්න වටිනවා අපි. පාත්‍රය ගැන අධ්‍යයනය කරන්න වටිනවා. මොකද දෙකම රූප ධර්ම. මේ දෙකක් ගත්තේ. ඒකට ගොඩක් අධ්‍යයනය කරන්න තියෙන මේකේ හිතන්න තියෙන ගැඹුරේ. මොකද්ද මේ චීවරය? මොකද්ද මේ බුදුහාමුදුරන්ගේ ඇඳුම? සරල බව තියෙන්නේ. තනි වර්ණයක් තියෙන්නේ. විලාසිතාව එකම විලාසිතාව තියෙන්නේ. දිගහැරලා බලන්න සිවුර. ඒක අපි වෙනස් කරන්නේ. දැන් නම් සිවුරටත් විලාසිතා ඇවිල්ලා තියෙන ඔය දහස් කඩ 100ක් කඩ සිවුර කියලා කියන්නේ විලාසිතාකරණය වෙච්ච සිවුර. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. සමහර හාමුදුරුවෝ කඳිනවා.
නෑ එහෙම කරන්නේ නෑ. මොකද ඒක කරපු ගමන් සිවුරේ වටිනාකම වැඩි වෙනවා. ඒ දහස් කඩ කරලා මහන්න 100ක් කඩ කරලා මහන්න යන ශ්‍රමය ඒ සඳහා යන වියදම එහෙම වැඩි කරන්නේ නෑ මේ ඇඳුමේ. මේ සිවුරක් මහනෝ නම් මහන්නේ වෙළඳ පොලේ තියෙන අඩුම වටිනාකම සහිත මැටීරියල් එකෙන්. මැහුවොත් තමයි ඒක සිවුරක් වෙන්නේ. වැඩිම වටිනාකම එකෙන් මහන්න සිවුරේ වටිනාකම අඩු වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් සිවුර චීවරේ නැත්නම් අපි අඳින ඇඳුම භෞතික දෙයක්, රූප ධර්මයක්. අපි ඒක මැද තැන තියාගන්න, මධ්‍යම ප්‍රතිපදාව තුල තියාගන්න. අපි පාවිච්චි කරන හැම දෙයක්ම ওই විදිහට මධ්‍යම ප්‍රතිපදාව තුල පවත්වා ගන්න පුළුවන්. අපිට මේක තණ්හාමාන දිට්ටි නෑ. අපි දන්නවා මේකේ වටිනා ප්‍රයෝජනේ, උපයෝගිතා වටිනාකම් මෙහෙමයි. ඒක නිසා අපි මේක භාවිතා කරනවා. ඉතින් බලන්න ඕක තමයි ස්වභාවය. බුදුරජාන් වහන්සේ හඳුන්වා දුන්නු බොහෝ දේ අපිත් උත්සාහ කරන්න ඕන. මේ රූප රාග අරූප රාග දෙක ගැන අපි මේ කතා කරන්නේ. විශේෂයෙන් රූප ධර්ම හොඳට අවබෝධ කරගෙන සබා දහමත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ අර සීමාවන් පන්නන්න නැතුව එක පැත්තකින් අර මේකෙන් සම්පූර්ණම ඉවත් වෙලා නැත්තම් අයින් වෙලා මේක පරිහරණ රූප ධර්ම වලින් සම්පූර්ණ ඉවත් වෙන්න දරන අවිද්‍යාත්මක ප්‍රයත්නේ. අනිත් පැත්තෙන් රූප ධර්ම ගැන හොයා ගවේෂණය කර ඉවරයක් නැතුව මේ රූප ධර්ම එකතු කරන, රැස් කරන, නිර්මාණය කරන, නිෂ්පාදනය කරන ඒ අන්තය. ඒකිනුත් අයින් වෙලා අපේ ජීවිතේ පවත්ව ගන්න උපතේ සිට මරණය දක්වා ජීවිතේ පවතින කාලය තුල අපිට මේ රූප ධර්ම වලින් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ආහාරයෙන්, ඇඳුමින්, අපි පාවිච්චි කරන බෙහෙත් තේත් වලින් අපිට අවශ්‍ය කරන නිවාසයක් සකස් කරගන්න අවශ්‍ය අපිට නිවාසයකින් මේ දේවල් වලින් අපිට යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මේ ප්‍රයෝජනේ සලකලා සබාදහම මේ ඔක්කොම දේවල් අපි ගන්නෙ සබාදහමෙන්. අපේ ආහාර වල තියෙන්නේ පඨ වියාපෝ වායෝ තේජෝ. අපි ගන්නෙ සබාදහමෙන්. ඇඳුම අපි ඇඳගෙන ඉන්න ඇඳුම අපි ගන්නෙ සබාදහමෙන්. බෙහෙත් හේත් අපි ගන්නෙ සබාදහමෙන්. අපේ නිවාසය සකස් කරගන්න මේ වහලේ තියෙන ලී, වහලෙට උඩින් තියෙන උළු, මේ සිමෙන්ති වැලි ගැඩොල්, යකඩ මේවා සබාදහමේදී. එතකොට ඒකට හානි නොවෙන්න. ඒකට හානි වුණ ගමන්ම ආපහු ඒක කැරකිලා එන්නේ අපේ හිස මත තමයි. දැන් වර්තමානයේ අපිට වෙලා තියෙන්නේ අපි සබාදහම හරියට මේක උපමාවකින් කියන කන්දක් යටින් හාරගෙන යනවා වගේ කියලා. යනකොට මොකද වෙන්නේ? යටින් හාරගෙන යනකොට කන්දේ උඩ ටික කඩාගෙන වැටිලා අර මිනිස්සයත් යට වෙනවා. ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඉතින් සබාදහමෙන් අපි පමණ ඉක්මවා සබාදහමට හානි කරන විදිහට මේ කටයුත්ත කළොත් මේක වෙනවා. ඉතින් මේක අපි අවබෝධ කරගන්නව විතරක් නෙමෙයි මේක මුළු විශ්වයටම බුදු පියාණන් වහන්සේ දුන්නු පණිවිඩය. අපි ඒක අවබෝධ කරගෙන අපි මේ විදර්ශනාවෙන් ගැඹුරු ඥාණයෙන් මේක තේරුම් අරගෙන අපි අනුගමනය කරනවා. අපි රූප ධර්මත් එක්ක කරන ගනුදෙනු මැද මාවතක තියාගන්න. අපි මේවා ගැන ද්වේෂයක් නැහැ, රාගයක් නැහැ. එක්තරා ප්‍රමාණයකට දේශසහගත ගතියක් තමයි අර රූප ධර්ම වලින් පලා යන්න දරන උත්සාහය. අනිත් එක කෙලවරක් නැතුව මේවා ගැන හොයන, පරිේෂණ කරන, එකතු කරන, රැස් කරන ගතිය රාග. ඉතින් මේ දෙකෙන්ම අපිට අයින් වෙලා පැවැත්ම සැලකිල්ලට අරගෙන අපිට මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි මූලික වශයෙන් අපි මෙතෙන්දි කතා කරන්නේ. අදත් අපි කතා කරේ රූප රාග පිළිබඳව. ඊයේ අපි අරූප රාග පිළිබඳව හුඟක් කතා කරා. මම හිතනවා මේ රූප රාග අරූප රාග පිළිබඳව මේ ගැට දෙක, මේ සංයෝජන දෙක, මේ නීවරණ දෙක, මේ උපක්ඛිලේශ දෙක ගැන අපි ප්‍රමාණවත් තරම්
සාකච්ඡා කළා කියලා. ඒ වගේම මීට අදාළව මට අර ලියපු රචනාව මට අන්තර්ජාලයට එකතු කරන්න බැරි වුණා. මම ඒක අද එකතු කරන්න. ඔයත්තන්ට ඒක කියව ගන්න පුළුවන්. ඊළඟට තියෙන සංයෝජන ධර්ම පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් ඒකේ මම ඇතුල් කරලා තියෙනවා. ඒකත් කියව ගන්න. හොඳයි. මගේ මූලික පැහැදිලි කිරීම මෙතකින් මම නතර කරලා අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මම අවස්ථාව තියෙනවා සාකච්ඡාවට එකතු වෙන්න. ඔබටත් මට වගේම ජීවිත අත්දැකීම් තිබෙනවා, ධර්ම අවබෝධය තිබෙනවා. සමහර විට එය මටත් වැඩි තියෙන ඇත්තොත් ඇති. ඒක නිසා මේ ධර්ම සාකච්ඡාවට ඔබටත් යමක් එකතු කරන්න පුළුවන් මේ කාරණේට. ඒ වගේම අපිට පුළුවන් ගැටලු තියෙනවා නම් මේ රූප රාග අරූප රාග පිළිබඳ තවදුරටත් අපිට ගැටලු ආදී දේවල් තියෙනවා නම් ඒවත් අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. ඒ සඳහා අවස්ථාව අවසරයි කරනවා. ඔව් එහෙනම් කියන්නේ රූප රාගය අරූප රාගය සංඥා විපල්ලාසයි අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්. රූප රාග අරූප රාග සහ සංඥා විපල්ලාස. සංඥා විපල්ලාස කියන එක පැහැදිලිනේ. ඒ කියන්නේ වැරදි වැටහීම. සංඥා කියන්නේ වටහා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම. එතකොට විපල්ලාස කියන්නේ විපර්යාසය. නැත්තම් ගම්මුණන් කියන්නේ ඔකට විපර්යාස කියලා. සිංහල. විපර්යාස, විපල්ලාස. ඒ කියන්නේ ඒකේ පවතින තත්වයට වෙනස් විදිහට තේරුම් ගැනීම. එතකොට දැන් රූප අරූප දෙක අපි ගමු රූප ධර්ම අනිත්‍යයිනේ. දැන් මේ අනිත්‍යයි කියන දේ නිට්ටයයි කියලා හිතාගත්තොත් එතන තියෙන්නේ හරි විදිහේ තේරුම් ගැනීමක්ද නැත්නම් වැරදි විදිහේ තේරුම් ගැනීමක්ද? වැරදි තේරුම් ගැනීමක් නේ තියෙන්නේ. අන්න එතන විපල්ලාසයක්. සංඥා විපල්ලාසයක්. නැත්නම් වැරදි වටහා ගැනීම. නාම ධර්මත් එහෙමයි. අපේ හිතේ අපි තුල ඇති වෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා නිට්ටයයි කියලා හිතාගත්තොත් නෑ, නිට්ටය නෑ, ඒවා අනිත්‍යයි. නිට්ටයයි කියලා හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක්. වැරදි ආකාරයේ වටහා ගැනීමක්, වැරදි තේරුම් ගැනීමක් එතන තියෙනවා. ඒතකොට නිට්ටය අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතාගත්තොත් එය සංඥා විපල්ලාස පැහැදිලි කරන්නේත් එහෙමයි. අනිත්‍යේ නිත්‍ය සංඤී. අනිත්‍යේ නිත්‍ය සංඤී. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගන්නවා. එහෙම නිකන් හංගිනවා. මඤ්ඤති. හංගිනවා. එතකොට එතන වැරදි වැටහීමක් තියෙනවා. ඊළඟට අනත්තේ අත්ත් සංඤී. අනාත්ම දේ ආත්ම හැටියට හිතා ගන්නවා. කියන්නේ අපි කැමති විදිහට, අපිට ඕන විදිහට, අපි කැමති තාක් කාලයක් මේ දේ, මේ නාම ධර්මයේ, මේ රූප ධර්මයේ පවතින ඕන කියලා හිතාගත්තොත් එහෙම පවත්ව ගන්න බෑනේ. ඉතින් එහෙම හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක්, වැරදි වැටහීමක්. උදාහරණයක් කිව්වොත් දැන් අපේ මතකය. දැන් මතකය කියලා දෙයක් තියෙනවනේ. ඒක නාම ධර්මයක්, රූප ධර්මයක් නෙවෙයිනේ. දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, වටහාගත්ත දේවල් අමතක වෙනවා. එතකොට දැන් අමතක වීම ස්වභාවික දෙයක් නේ. ස්වභාවික දෙයක්. එතකොට ඇති වෙලා මතකය කියන එක මතකයට ඇවිල්ලා අමතක වෙනවා. නිකන් උපාද වය ධර්මතාවයක්. එතකොට දැන් අපි හිතුවොත් මේ මතකය කියන එක
වෙනස් නොවී තියෙන්න ඕන. හැමදාම එක විදිහට තියෙන්න ඕන කියලා හිතුවොත් එතකොට ඒක සංඥා විපල්ලාසයක් නෑ. මතකය අමතක වේ. ඕන කෙනෙකුට අමතක වේ. ඒක ධර්මතාවයක්. ඉතින් අපි අමතක වෙන එක වළක්ව ගන්න යම් උපක්‍රම යොදන එක වෙනම එකක්. අපි පොතක පතක ලියලා තියාගන්නවා. සටහනක් දාලා තියාගන්නවා. එහෙම නැත්නම් පටිගත කරලා රූපගත කරලා තියාගන්නවා. සමහර වෙලාවට ওই වගේ මේ ක්‍රම පාවිච්චි කරාට ඒ මතකයන් පවා නැති වෙලා යනෝනේ. දැන් අපි සමහර වෙලාවට පටිගත කරලා තියෙන දේ නැති වෙලා යන වෙනස් වෙන විනාශ වෙලා යන. රූපගත කරලා තියෙන දේ විනාශ වෙලා යන. පොතක පතක ලියලා තියෙන දේ සමහරට පොතේ ලිව්ව බව මතක වෙනවා. දැන් පොතේ ලියලා දැන් පොතේ ලිව්වේ මතක තියාගන්න. දැන් පොතේ ලියපු බව අමතක වුණා. ඒ කියන්නේ පොත අමතක වුණා. ඉතින් නාම ධර්මත් එහෙනම් ওই විදිහට අපි තේරුම් ගන්න ඕන අනිත්‍යයි. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන. එතකොට ඔయిత වැඩි වෙනස් විදිහට හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක්. මේ නාම ධර්ම මේ රූප ධර්ම අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතාගත්තොත්. අනාත්ම දේ ආත්මයි කියලා හිතාගත්තොත්. විපරිණාමයටපත් වෙන දේ අවිපරිණාමී කියලා හිතාගත්තොත්. විපරිණාම කියන්නේ ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා කියන එකනේ. හැම දෙයක්ම විපරිණාමයක් අපිට දකින්න පුළුවන්. දැන් නිත්‍ය සංඥාවට උදාහරණයක් දැන් පෙරේද මහත්තුරු දෙන්නෙක් ආව මේ ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ මේ මාත් එක්ක මේ පවතින තත්ත්වයක් එක්ක මේ ධර්මයේ ටිකක් කතා කරා. ඒක මහත්තයෙක් කිව්වා දැන් ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ කොරෝනා වෛරසයෙන් මේ වෛරසය එන්න කලින් හිටපු තත්වයට අපි යන්න ඕන නේද නැවත මේ ඉතින් ඔබ වහන්සේ හිතන්නේ කොච්චර කාලෙකින් මේක වෙයි කියලාද? ඉතින් කොරෝනා වෛරසය පැතිරෙන්න කලින් තිබුණු තත්වයට නැවත එන්න ඕනේ කියලා හිතන එක අවිද්‍යාව. ඒක නිත්‍ය සංඥාව. දැන් බලන්න මිනිස්සු හිතාගෙන ඉන්නෝ මේකෙන් අර තිබුණු තත්වයට ආපහු එන්න ඕන කියලා. ඒ කියන්නේ මොකද්ද? නිත්‍ය සංඥාවක් නේ ඇති කරගෙන තියෙන්නේ. ඒ තිබුණු දේවල් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම ඒ තත්වයටම ගන්න ඕන කියලා. එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. අපිට සිද්ධ වෙනවා යම් දේවල් ඒ වෙනස්කම් එක්ක ඉදිරියට යන්න. ඉතින් අපි අර අතෙන්ට යන්න උත්සාහ කරනවා කියන්නේ එකක් නිත්‍ය සංඥාව. ඒක සංඥා විපල්ලාසයක්. අනිත් එක අවිද්‍යාත්මක ප්‍රයත්නයක් මෝඩ ප්‍රයත්නයක් මේ ඇතිවෙච්ච වෙනස්කම එක්ක ඉදිරියට යනවා මිසක අර කලින් හිටපු තැනට අපි යන්න ඕනේ කියලා හිතන එකම නිත්‍ය සංඥාවක් සංඥා විපල්ලාසය. ඉතින් ওই විදිහට වෙනස් වීම කියන දේ සමහර විට අපි ඒ පිළිබඳව ඇති කරගන්නා වූ වැරදි වැටහීම නිත්‍ය දේ අනිත්‍ය හැටියට ආත්ම දේ අනාත්ම හැටියට ආදී වශයෙන් ඉතින් ඔය ස්වභාවය අපි තේරුම් ගන්න. එතකොට රූප රාග අරූප රාග සහ සංඥා විපල්ලාස අතර සම්බන්ධය මගෙන් ඇහුවේ. එතකොට කොහොමයි සම්බන්ධය? මේ රූප ධර්මයි අරූප ධර්මයි නිත්‍ය විදියට හිතුවොත් අනිත්‍ය දේවල් මේවා නිත්‍ය විදියට හිතුවොත් එතන සංඥා විපල්ලාසය. මේවා අනාත්මයි ආත්ම විදියට හිතුවොත් සංඥා විපල්ලාසය. ඒ වගේම මේවා විපරිණාමයටපත් වෙන ඒවා අවිපරිණාමී විදියට හිතුවොත් සංඥා විපල්ලාසය. මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල්. මේවා ඇති වුණා නැති වෙන්න බෑ කියලා හිතුවොත් සංඥා විපල්ලාසය. මේවා ඉබේ වෙනවා හේතුඵල ධර්මතාවයක් නැතුව ඊට පිටින් හිතුවොත් ඒක සංඥා විපල්ලාසය. මේවට හේතු තියෙනවා. නාම ධර්ම රූප ධර්ම දැන් රූප ධර්ම අරූප ධර්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්නේ ඊට අදාළ හේතු තියෙනවා. ඉතින් ওই විදිහට
මේ රූප සහ අරූප ධර්ම පිළිබඳව ඇති කර ගන්නා වූ වැරදි ආකාරයේ වැටහීම් වැරදි අවබෝධයන් තමයි සංඥා විපල්ලාස කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිව निराකරණය කරගත් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා. පඬිත් හාමුදුරුවෝ අර පැහැදිලි කරපු කාරණේ අර විපල්ලාස කියන එකේ තව විපල්ලාස දෙකක් තියෙනවා නේද පඬිත් හාමුදුරුවෝ? ඔව් ඔව්. චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. ඔව්. මේ ඒකට අර මේ ඔය ඉංග්‍රීසි තේරුම අර පඬිත් හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්න අර හරි ලස්සන ඉංග්‍රීසි තේරුම තේරෙනවානේ. මේ perversion, derangement, corruption, distortion කියන වචන තමයි තියෙන්නේ මේ විපල්ලාස කියන්නේ. ඉතින් මේ අර සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියන එකත් වටිනවා නේද? අනිත් විපල්ලාස දෙකක් එහෙමයි. ඉතින් පුනාඳුර පැහැදිලි කරනවාද ඒක? ඔව් අපේ හඳුර මතක් කර ගාරනේ චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස, සංඥා විපල්ලාස කියලා තවත් අපේ දහමේ මේ විකෘතීන් තුනක් සඳහන් කරනවා. එතකොට දැන් ditthi විපල්ලාස දැක්ම විකෘති වීම. නැත්නම් අවබෝධයේ විකෘති වීම කියන කාරණේ තමයි ditthi විපල්ලාස කියන්නේ. අර අපි කතා කර දේ. සංඥා විපල්ලාස කියන්නේ ඇත්තටම මේ අපි කතා කරදී සංඥා විපල්ලාස. ඒකට ditthi විපල්ලාස කියන්නේ යම් යම් දෘෂ්ටීන් වලට මේ සම්මා දිට්ඨියෙන් බැහැර වීම. නැත්නම් මිත්‍යා දෘෂ්ටීන්ට වැටීම ditthi විපල්ලාස. ඒකයි සංඥා විපල්ලාසයයි අතර ටිකක් සමීප ළඟ ලක්ෂණයක් පෙන්නනවා. දෘෂ්ටි කිව්වම ඔය අපේ සමහර විට මේ ඇත්තෝ කියවලා ඇති ඔය බ්‍රහ්මජාල වගේ සූත්‍රවලදී නොඑක් දිට්ටි තියෙනවා. දෘෂ්ටි, මතවාද, විශ්වාස, පිළිගැනීම් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් සමහර වෙලාවට යම් යම් විකෘති දෘෂ්ටීන්, වැරදි දෘෂ්ටීන්, වැරදි මතිමතාන්තර මේ මිනිස්යන්ට ඇති වෙනවා. එහෙම නැත්නම් ඇති කරනවා. ඉතින් ඇති කරපුවාම එවැනි දෘෂ්ටි අල්ලගත්තම ඒ දෘෂ්ටි වලින් ditthi විපල්ලාසයක්. එතකොට ඒ කියන්නේ වැරදි දෘෂ්ටියකට පැමිණීම. දැන් මේ වගේ එකක් සරල උදාහරණයකින් කිව්වොත් දැන් මේ අපේ රටේ සමහර අයගේ මතිමතාන්තර තියෙනවා මේ මළගිය අය ජීවත් වෙන අයට වැහෙනවා කියලා. ඉතින් ඔය එක දෘෂ්ටියක් ඔය. දැන් මේ මියගිය අය යම් කිසි තැනක රහත් නොවුන නම් ඒ අය නැවත ඉපදෙලා ඒගොල්ලන්ගේ කර්මානුරූපව ජීවිත ගත කරනවා. නමුත් මේ මියගිය තැනැත්තාගේ චරිතය ළඟින්ම දන්න කෙනා සමීපම චරිතය එක්ක ස්වාමිපුරුෂයා නැත්නම් භාර්යාව නැත්නම් දරුවෝ මේගොල්ලෝ සමහරට මේගොල්ලන්ගේ ජීවිතේ යම් යම් ඔය ලෙඩ රෝග ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒක සාමාන්‍යනේ. ඉතින් මේවා ගැන හොඳට හොයන්නේ නැතුව විමසන්නේ නැතුව සමහර අය කියනවා ඕක මේ මළගිය එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක්. එයා තමයි මේ ලෙඩ කරන්නේ ආදී වශයෙන් කියලා. එතකොට මේ වැරදි දෘෂ්ටිය ගන්නවා සමහර අය. ඒත් ඉඳලා ලෙඩ වෙන වාරයක් පාසා මෙයා හිතන්නේ මේ මළගිය ඥාතිය මැරුණු කෙනා තමයි මාව මේ ලෙඩ කරන්නේ. නමුත් බලපුවම ලෙඩ තියෙන්නේ වෙන තැන. ලෙඩේ හේතුව තියෙන්නේ වෙන තැනක. එක්ක ගෙදර අපිරිසිදුයි. දැන් ගෙවල් දොරවල් අපිරිසිදු වුණාම නැවත ලෙඩ වෙනවනේ. ලෙඩ වෙන එක ඉවරයක් නැහැ. ඉතින් ඒකේ හැබෑ හේතුව හොයලා නැහැ. අර වැරදි දෘෂ්ටියකට වැටිලා අර දෘෂ්ටිය ගන්න. එතකොට මොකද වෙන්නේ? ditthi විපල්ලාසයක් එතන තියෙන්නේ. හරි දැක්මට ආවේ නැහැ. හරි දේ හේතුඵල ධර්මානුකූලව හෙව්වේ නැහැ. ඒකයි මම කිව්වේ අර සංඥා විපල්ලාසය, ditthi විපල්ලාසය දෙකේ ළඟ සම්බන්ධයක් තියෙනවා. වැරදි අවබෝධය නිසා වැරදි දෘෂ්ටියකට වැටෙනවා. දැන් හරි අවබෝධයට තියෙන කෙනා බලන්න ඕනේ ඇයි ලෙඩ වෙන්නේ? ඇයි මේ නිතර අසනීප වෙන්නේ?
කියලා බලන්න ඕන. එක්ක සමහර විට gedara අපිරිසිදුතාවයන්, වැරදි චර්යාවන්, වැරදි පුරුදු. එහෙම නැත්නම් වැරදි ආහාර රටාවන්. ওই වගේ නොයෙක් දේවල් තියෙනවා අපි අසනීප වෙනවා. එතකොට ඒවයි නොමිදෙන තාක් නැවත නැවත අපි අසනීප වෙනවා, ලෙඩ වෙනවා. හැබැයි අර දෘෂ්ටිය දාන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන ඔය මලගිය ඥාතියගේ මොකක් හරි දෘෂ්ටියක් දානවා. එහෙම නැත්නම් ඔය ග්‍රහපලයක් හරි මොකක් හරි කියන. ඉතින් දැන් අර මිනිස්සු අල්ලගෙන ඒව කරන්න පටන් ගන්නවා. දැන් මේ රෝගයට ලෙඩවීමට අදාළ හරි හේතුව හොයලා බැලුවේ නැහැ. ඒක අවබෝධ කරේ නැහැ. ඒ අනවබෝධයේ, ඒ සංඥා විපල්ලාසයෙන් ditthi විපල්ලාසයකටත් ආවා. නේ? වැරදි දෘෂ්ටියකටත් ආවා. දැන් ඉතින් විශ්වාස කරන්නේ මේ මලගිය කෙනා තමයි අපි ලෙඩ කරන්නේ. දැන් ඉතින් සම්පූර්ණ නිරෝගී වීමේ වැඩපිළිවෙල අවුල් වෙනවා. ඇයි? දැන් අර රෝගී තත්වයට අදාළ හේතු විමසන්නේ, පරීක්ෂා කරන්නේ, ඒක පැත්තක තියෙද්දි දැන් යාතු කර්ම, බලබිලි, ආගහෝම කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ චිත්ත විපල්ලාසයත් ඒකම දැන් වෙලානේ. දැන් කොච්චරවත් හිතන්නේ අර වැරදි පැත්තට නේ? ඒ පැත්ත ගැනමයි හිතන්නේ. අපෝ මේක කරන්නේ මෙහෙම. ඉතින් ගේ ඇතුලේ සද්දයක් බද්දයක් ඇහුණා. ඊට පස්සේ අපි හිතමු මීයක් ඇවිදින එකක් හරි නැත්නම් පූසා මොන හරි බිම දැම්ම කියලා. නැත්නම් හුලඟට ජනෙල් දෙද්දක් වැදුනා හරි මොකක් හරි වෙලා මොන හරි දෙයක් වෙනවනේ. එතකොට හිතන්නේ කොහොමද? මේ අර මලගිය මිනිස්සයා මේ සද්ද කරන ඕන්න ඇවිල්ලා. දැන් චිත්ත විපල්ලාසයක් වෙලා. බලන්න මේ තුනේ අපේ පුන්නහමඳුර මතු කර කාරණේ මේ තුනේ හරි අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඉස්සරලා ඇති වෙන සංඥා විපල්ලාසය. ඒ කියන්නේ වැරදි හරි හේතුඵල ධර්මානුකූලව මේ කාරණේ සිහි නුවණින්, සිහි කල්පනාවෙන් සාවධානව ටිකක් විමසන්නේ නැහැ. එහෙම නැති වුණාම අර වැරදි දෘෂ්ටි වලට හරි ලේසියෙන් වැටෙනවා. ditthi විපල්ලාස. එතන දැන් මේ විපල්ලාස කියන වචනේට අර මේ ඒකින් අර විපල්ලාස මත කියන මේ සංඥා, චිත්ත, ditthi කියන පදවල අර විපස්සනාව නැහැ නේද? විපස්සනාව නැහැ. ඒ කියන්නේ දැන් මේක තමයි අපි කියන ලොකුම අර්බුදේ. මේ අපි මේ දෙකේ අන්තර් සම්බන්ධය හඳුනා ගන්න යන්නේ විපස්සනාවනේ, විපල්ලාසයයි. එතකොට සංඥාව විපල්ලාසයක් අරගෙන ඒක ඇචීව් කරන්න යනවා. ditthිය විපල්ලාසයක් කරගෙන ඒක ලබා ගන්න යනවා. ඒගාවට චිත්තය විපල්ලාසයක් කරගෙන ඒ හරහා ලබා ගන්න. දැන් මේ පඬිතුමා මුලින් කිව්වා වගේ අර ගොඩක් වටින කාරණා ගොඩාක් කිව්වා. ඒ හැමතැනම අපි දැන් අර්බුදයකට ගිහිලා තියෙන්නේ. මේවා විපල්ලාසගත කරලා තියෙන්නේ. මේක විපස්සනාගත කරන්න අපි ඉස්සලත් නැහැ, දන්නේ නැහැ. එහෙම දෙයක් අපි පරිශ්‍රණය කරන්නේ නැහැ නේද? එහෙමයි. ඒකට විපල්ලාසේ මිදෙන්නයි විපස්සනා කරන්නේ නේ. ඒකනේ නේද සම්පූර්ණ. එහෙමයි. ඉතින් ඒකයි අපි මේ උත්සාහ කරන්නේ. මේ දේ හරි විදිහට යථා ස්වභාවයෙන් දකින්න උත්සාහ කිරීමක් මේ කරන්නේ. ඉතින් ඔය කියන විකෘතිතාවලට තමයි විපල්ලාස කියන වචනේ පාලි භාෂාවෙන් ඉදෙන්නේ. ඉතින් ඒවෙ මිදෙන්න පුළුවන් අපිට. ටිකක් මේ සිහි නුවණ දියුණු කරගන්න, සිහි නුවණ යෙදුවොත් අපිට බැරි නෑ මේකට සති සම්පජඤ්ඤ විරිය තමයි අපි යොදන්න ඕනේ නැත්ත වශයෙන්ම. අනිත් පැත්තෙන් ඉතින් අපිට මේවා ගැන දැනුම අවබෝධයේ තියෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරොත් මේවා හරහා මේවයි තියෙන විපල්ලාස වලින් අයින් වෙලා මේ අපිට අර මුලින් පැහැදිලි කරා හරි ලස්සන කාරණා ගොඩක් අර ලංකාවේ වාරි කර්මාන්තය ඒ පරිසරයේ තිබුණ අන්තර්ගත රාවණයි කියන්නේ නීචයේ පරිසරයේ ස්වාභාවිකත්වයේ තුල තියෙන විශ්ව න්‍යාමය හඳුනාගත්තා කියලා. ඉතින් පඬිතුමානේ මේ විපස්සනාව භාවිත කරලා
අපේ පැරැන්නෝ ඒක හැමතිස්සෙම යොදාගත්තා නේද? ඔව් ඒක අඳුනගත්තනේ හරියටම නිවැරදි විදියටනේ. ඒකනේ පන්ට ඒ නිසා හරි නිරෝගී නේද පන්ටානේ අර දැන් මේ පන්ටාන්ද එතන අර දැන් මේ මාසයක් තිස්සේ බේත් ගන්න යන්නේ නැහැ මේ වෙනදාට අරකට මේකට හැමදේම දුන්නේ එතකොට මේ ඒක හරි නිමතියක් ඇත්තටම වෙලා තියෙන කොත්තර මල්ලියෝ මෙහෙම බීලා ඉන්නේ මිනිස්සු. ඔව් ඒ අර අනවශ්‍ය හුඟක් දේවල් වලින් දැන් වැරදි ආහාර රටාවෙන් මිදිලා ඉන්නවනේ මේ දවස්වල. ඒකනේ අර විකෘති ආහාර රටාවෙන් මිදලා ඉන්න නිසා හුඟක් අය නිරෝගීව ඉන්නවා මේ කාලය තුල. ඔව්. ඒ කියන්නේ මේ විපස්සනා කියන එක අර නිර්වාණ ඒ කියන්නේ නිර්වාණ අර්ථය වගේම අර සාමාන්‍ය ව්‍යවහාරික ලෞකික අර්ථයට විපස්සනාවේ ඒ ලෞකික පැත්ත දැකීමක් තියෙනවා නේ. එහෙමයි නේද පන්සල්. ඒ සාමාන්‍ය ජීවිතේ නැත්නම් අපි ඔකට කියන්නේ ලෞකික කියලා. ඉතින් ලෞකික නැත්නම් අර විපස්සනා කියන අර්ථය අපි පාවිච්චි කරනවා මේ ඒක ලෝකෝත්තර අර්ථය විතරක් කියලා හිතලා ඒක කිසියම් කණ්ඩායමකට අයිති දෙයක් ඒක හිතලා යෝගීන්ට විතරක් අයිති දෙයක් කියලා සාමාන්‍ය සමාජය අර දික්ටි අර වගේ විපල්ලාසවල පවතිනවා. ඔව් ඒකත් එක්තරා දික්ටි විපල්ලාසයක් නේ මේ විපස්සනාවෙන් මේකේ දකින්නේ මේ ලෞකිකත්වයේ ඉක්මවීමේ කොටස විතරයි කියලා හිතාගන්න එක නේද? එහෙමයි පන්සල්. නෑ මේ ලෞකිකත්වයේ හරි තැන හරි දේ නිසි භාවිතේනේ හරි ස්වභාවිකත්වයේ හරියට අඳුනා ගැනීම විපස්සනා. අපිට තියෙන ආලෝකය නැති කරගෙන අඳුරේ ඉන්න එක තමයි අපි හිතන්නේ ක්‍රමී කියලා නිකම්ම. විපස්සනා කියන පදයට අර වර්තමාන සුදාන්තයක් කියලා මම හිතනවා. පැහැදිලි කරන්නේ මේ මොහොත නේද පන්සල්. එහෙමයි මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ ඇයට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේ මනසට වැටහෙන දේ නේ. ඒ හරහා යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එහෙමයි. අවසරයි පඬිතුමනි. තමයි ධර්ම සාකච්ඡාව සඳහා අපි වෙන් කරගත් කාලය ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා එhmenan අපි අදට සාමූහික සාකච්ඡාව මෙතකින් නිමා කරමු. ඔබට පුළුවන් අපි හවස් වරුව හුඟක් ඇත්තන්ට අපි කියලා තියෙනවා. ඉතින් තවදුරටත් කතා කරමු කියලා උදේවරුව අපි දානේ පිළියෙල කරගන්න වත කරගන්න කටයුතු වලට ටිකක් වැඩිපුර යොදා ගන්න නිසා දහම් ගැටළු තියෙන දේවල් අපි හවස් වරුවේ සාකච්ඡා කරමු. ඉතින් වෙනදා වගේම අපේ ස්වාමින් වහන්සේලා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර ගිහි යෝගී පින්නතුණු සහභාගී වුණා. අපි එකතු වෙලා කරන්නේ අර වටිනා දේ නැවත මතු කිරීමක්. ඒකයි මේ අප සිද්ධ කරන කාර්යය. ඉතින් ඒ කාර්යයට සම්බන්ධ වුණු හැම දිනාටම අප මේ කරන සංසුන් සාවධාන සාකච්ඡාවෙන් යමක් උකහා ගන්න පුළුවන්කම තිබෙනවා. අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ උත්සාහය අපි හැමදෙනාම ලබා ගමු. අඳුරු තැන් ආලෝකමත් කරගමු. එවිට අපිට මාර්ගය අපිටම පැහැදිලි වෙනවා මේ මඟ තමයි යා යුත්තේ කියලා. ඉතින් මඟ විවර කර ගැනීමට අවශ්‍ය ආලෝකයක් අපි මේ ඇති කරන්නේ මේ ධර්ම සාකච්ඡාව මගින්. ඒ ආලෝකය තුලින් ඔබට පුළුවන් අපිට පුළුවන් අපි හැමදෙනාටම ලෞකික පැත්තේ මේ ජීවිතයේ තුලදී අපි කරදර බාධා අඩු කරගෙන අනිකාට ලෝකයට සෝබා දහමට ගහට කොළට පරිසරයට සතා සීපාවට කරුණාව මෛත්‍රිය දක්වමින් ඒ අයට හානියක් කරදරයක් නොකර අපේ ජීවිතය ආර්ය විදිහට ගත කරන්න ආර්යයන් වහන්සේලා එහෙමයි. ඒත්තු මේ ලෝකේ ජීවත් වෙනවා මරණය සිද්ධ වෙන තෙක් ඒ කාලය තුල මේ ලෞකිකත්වයේ ඇතුලේ ජීවත් වෙනවා. ඔය කියන විදිහට අපිටත් ඒ ජීවිතේ එහෙම ගත කරන්න පුළුවන්. අපි පුළුවන් තරම් අනිත් පැත්තන්ටත් ඒ ලෞකිකත්වයේ යහපත් කරගන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය ලබා දෙමු.
ඊළඟට මේ ලෞකිකත්වයේ නොඇලී නොගැටි නොමුලාව කටයුතු කරන්න. ඒ කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවීම හේවත් ලෝකුත්තරත්වයට යන්නටත් අපිට මේ තුලින් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ දෙකම කරගන්න අපිට පුළුවන්කම තියෙනවා මේ විපස්සනාවෙන් මේ ගැඹුරු ඥානය අවදි කර ගැනීමෙන්. ඒ සඳහා උත්සාහවන්ත වෙමු කියන කාරුණික මතක් කිරීමත් සමග අපි අද දහම් හමුව නිමා කරනවා. වෙනද වගේම මේ උතුම් කාර්යයට සහසම්බන්ධ වුණු සියලුම දෙනාට මේ උතුම් ධර්මාබෝධය මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්යය පිණිස හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සරණයි.